ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් අප විශේෂයෙන්ම ගෙවිගේ සතියේ සහ මේ ආශ්‍රිතව ගොඩනැගුණා වූ දේශපාලන කාරණාවන් පිළිබඳ විග්‍රහ කරගනිමින් කැළඹෙන දේශපාලනයේ කතා ඔස්සේ ආරම්භ කරන්න සූදානම් සිටින්නේ. ගෙවිගේ සතියේ දේශපාලන කාරණාවන් පිළිබඳ අවධානය යොමු කරදී අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණා පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පැවරීමත් ගෙවිගේ සතිය තුළ සිදු කෙරුණා. ඒ වගේම විදුලිය විසඳීම නැත්නම් විදුලි කප්පාදුවක් පිළිබඳ රට පුරාම සංවාදයක් ගොඩනගෙන අතරතුරේම විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳව ගැටලුවකුත් මත වුණා. කෙසේ වෙතත් අද සන්ධ්‍යාව වන විට කැන්ද්‍රීය බලාගාරයට ඉන්ධන ලැබෙමින් පැවතුණු බව වාර්තා වුණා. ඒ වගේම මේ සියල්ල අතරේ විශේෂයෙන්ම කොරෝනා මර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කරන්නා වූ එන්නත් කරන ක්‍රියාවලියේ බූස්ටර් එන්නත ලබා දීමේ ක්‍රියාවලියත් මේ වන විට රට පුරාම සිදුවෙමින් පවතිනවා. මේ සියල්ල සමගින් මතුවුණු පවතින දේශපාලන කාරණාවන් අද දවසේත් අප සූදානම් විග්‍රහ කරගන්නට. මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේත් අප පොදු මාතෘකාවක් තුළ සිටයි සංවාද ඉදිරියට රැගෙන යන්නට බලාපොරොත්තු වන්නේ ඒ අද රට සහ හෙට කියන මාතෘකාව වර්තමානයේ තුළ මතුවී තිබෙන කාරණාවන් සහ අනාගතයේදී රට ගමන් ගන්නා වූ දිශානතිය පිළිබඳවයි අප අද දවසේත් සංවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ. එවෙනුවෙන් අද දවසේදී අපි ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් අමාත්‍යතුමන්ට ආයුබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. එතුමන්වත් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපබණ්ඩාර මන්ත්‍රීතුමන් අප සමග එක් වෙනවා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතිනි අප සමග එක් වෙනවා. අපි එතුමියවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔවුන් සිව් දෙනා සමග වඩාත් හරවත් සහ වඩාත් න්‍යායාත්මක සංවාදයක් අද දවසේදී ගොඩනගන්නට අපට හැකියාව ලැබේවියි අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඒ කාරණාවන් වර්තමාන දේශපාලනය තුළ ප්‍රායෝගික වන්නේ කෙසේද යන්න පිළිබඳව කතිකා කරමින් සංවාද කරමින් අද දවසේ සංවාදය ආරම්භ කිරීම සඳහා විශේෂයෙන්ම රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් අප ගෞරවයෙන් ආරාධනා කරනවා ඩී.බී. හේරත් අමාත්‍යතුමන්ට. බොහොම ස්තුතියි ප්‍රියල්. අද රටේ අනාගතය පිළිබඳව වැදගත් තීන්දුව රාශියක් ක්‍රියාත්මක වෙන මොහොතක සුලිය වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා වගේම ඔබ ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම 2022 වසර උදා වෙන කාරණාව පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණිලා සැසිවාරය ආරම්භ කරපු මොහොත. රාජාසන කතාව ඉදිරිපත් කරලා මේ රටට ආදරය කරන ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්වන මාර්ගෝපදේශකත්වයන් රාශියක් ජනතා ගත කරපු සතියක් නැත්තම් දිනයක් තමයි මේ කාලවකවානු. ඉතින් ඒත් එක්ක අපි දැක්කා පහුගිය කාලවකවානුව පුරාවටම අතිගරු ජනාධිපතිතුමා මේ රටේ බලයට පත් වෙන්නේ ප්‍රියාල් අසීමිත බලාපොරොත්තු රාශියක් තිබෙච්ච ජනතාවත් එක්ක ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරන්න. එවකට බලාපොරොත්තු සොන් වෙච්ච රටට ආදරය කරපු ජනතාව ගොනු වෙලා ජනාධිපතිතුමා නායකත්වයට පත් කරලා විශේෂයෙන් අවුරුදු 2ක කාලයක් කවුරුවත් අපේක්ෂා නොකරපු ලෝක වේශනයකට ගොදුරු වෙනකොට ජනාධිපතිතුමාට තිබිච්ච බරපතලම වගකීම තමයි මේ රටේ 2.15 ලක්ෂයක් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. එතුමා ඒ කටයුත්ත අපූර්වට ඉටු කරා. එන්නත හදාපු රටවල් වලට පවා ආදර්ශයක් දෙමින් මේ රටේ ජනතාව මරණ බයින් මුදවා ගන්නට දෙවෙනි වතාවටත් ඒ පළවෙනි වතාව ප්‍රභාකරන්ගෙන් බේරගත්තා. රාජපක්ෂවරු දෙවෙනි වතාවටත් අපේ රටේ ජනතාවට ජීවිත දානය දුන්නා. අබේ දානය දුන්නා. එහෙම කරපු ජනාධිපතිතුමා 2022 වසර රට කොයි පැත්තකටද යොමු කරන්න කියන කාරණාව පිළිබඳව අපූර්ව පූර්වාදර්ශයන් රාශියක් එතුමා ඉදිරිපත් කරා. මේ රටේ දැනටමත් ක්‍රියාත්මක වෙන සෞභාග්‍ය ඉදිරි දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාරව ස්වයං පෝෂිත ආර්ථිකයක් හදන්න මේ රටේ ජීවත් වෙන ජනතාවට සාමය උදා කරලා දීලා ඒක සුරක්ෂිත කරන්න
ඒ වගේම අන්‍යෝන්‍ය ගෞරවය ඇතිව විශ්වාසවන්ත විදියට සමාජ පසුබිම තුළ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික සමාජීය වාතාවරණයක් හදන වැඩපිළිවෙල එතුමා ඉදිරිපත් කරා. මේ කාලවකවානුව තුළ මේ කටයුතු වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙද්දී ඊට ගැළපෙනම සංවර්ධන ප්‍රවේශයන් පහුගිය අයවැල්ලේ කෙනෙන් වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන වෙලාව. දැන් මෙතෙක් ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක රජයක මුදල් ඇමතිවරයෙක් නොකරපු ක්‍රියාවලියක් මේ රටේ මහජනතාව සංවර්ධන ක්‍රියාකාරකම් වලට දායක කරගන්න ගමන් අනිත් පැත්තෙන් එතුමා රටේ පුද්ගල සංවර්ධනය තුලින් මොකද රට සංවර්ධනය කරනකොට මේ රට තුන්වෙනි ලෝකයේ රටක් හැටියට හඳුන්වන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය එක්ක ගත්තාම ඉතින් ආර්ථිකයට වටිනාකමක් දෙන විදිහේ ජනතාවට මුදල් ලැබෙන ස්වයං නැගී හිටින්න පුළුවන් රජයේ ආධාර ලබා දෙන වැඩපිළිවෙලකට ගොනු කරන වැඩසටහනක් එතුමා හඳුන්වා දුන්නා. එහෙම කරලා රට ඒ විදිහට ක්‍රියාත්මක කරනකොට අනිත් පැත්තෙන් මේ කාලවකවානුව තුළ බිලියන 129ක මුදලක් මේ රටේ සියලු තාන්ත්‍රිකයන්ට ලබා දෙන්න. උදාහරණයක් රජයේ සේවකයන්ට රුපියල් 5000ක් වැඩට එකතු වෙනවා. විශ්‍රාමය ලබා ගත්ත අයට රුපියල් 5000ක්, රණවිරුවන්ට රුපියල් 5000ක්. එහෙම එකතු වෙන ආර්ථිකයක් හදන වැඩසටහනකට යොමු කරා. අනිත් පැත්තෙන් ගත්තාම ගම්බද සාමාන්‍ය පර්චස් 20ක් තියෙන කෙනාට වගා කරන්න යනවා නම් රුපියල් 5000ක දීමනා. ඊළඟට පර්චස් 20ට වඩා වැඩි අක්කරයට අඩු ගොවිපලක් පටන් ගන්නවා නම් රුපියල් 10000ක දීමනාවක්. රජයේ මුදල් දෙන්නේ තමුන්ගේ ආර්ථිකය හදාගන්න ගෙවත්ත තුළ වගා සංග්‍රාමයකට යන්න. ඒ කාරණාවට මුදල් ලබා දෙන වැඩපිළිවෙලක් මුදල් ඇමතුමා දීලා තියෙනවා. ඒතර මේ සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක ප්‍රියාල් අයවැලේකෙන් රට නවමාවතකට යොමු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන දීලා වැඩපිළිවෙල හඳුන්වා දෙන ගමම්ම මේ අවුරුදු දෙකක කාලයක් කොරෝනා වෛරසයට ගොදුරලා හිටපු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දැන් මේ කාරණා දෙකත් එක්ක තමයි රාජාසන කතාව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා රටේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරන වගකීම නැවත වතාවක් ජනතාව ඉස්සරහා ප්‍රතිඥා දීලා වගා බාරගන්නේ. ඒක තමයි වර්තමාන තත්ත්වය. සුතේ ඔබතුමන්ට බුද්ධිපත්‍ර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අමාත්‍යතුමන් සංවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කරන්නේ මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඒ වසංගතය රට තුළ ව්‍යාප්ත වීම වළක්වලා ඒ වගේම ආර්ථිකයටත් නව ජීවයක් ලබා දෙන්නට මේ රජයට හැකියාව ලැබුණා කියන කාරණය. ප්‍රියාල් දැන් එකක් ආර්ථිකයට ජීවයක් ලබා දුන්නායි කියන කාරණය. දෙවෙනි එක කොවිඩ් වසංගතය මර්ධනය කරායි කියන කාරණය. හැබැයි දැන් මේ කාරණා දෙකේදීම ක්‍රමෝපායික ගත්ත ක්‍රියාමාර්ගවල ආරම්භයන් වල ඉඳලා ආවොත් ඔය කියන තත්ත්වයක් ආරම්භයේ ඉඳලා තිබුණේ නැහැ. දැන් මම පටන් ගන්නකො පළවෙනි එක කොවිඩ් සම්බන්ධයෙන්. කොවිඩ් සම්බන්ධයෙන් මුලින්ම විශ්වාස කරේ පැණි. කොවිඩ් සම්බන්ධයෙන් විශ්වාස කරේ පැණි. රටේ කතානායකතුමාගේ ඉඳලා බර ගාණක් පැණි බිව්වා. එතකොට ඔය පැණි නිෂ්පාදනය කරන තැන්වල පිරලා හිටපු හැටි අපි දැක්කා. එතකොට එතනින් පටන් අරගෙන යද්දී පාර්ලිමේන්තුවේම කියවුණා එන්නත්කරණය පිළිබඳව ද්විතීකව හිතුව මැති කියලා. එහෙම කියපු අයත් අන්තිමට කොරෝනා හදාගෙන තමයි වැඩේ නැවතුනේ. ඉතින් ඒක පැත්තකින්. ඉතින් ඒ නිසා දැන් අද වෙනකොට මම ඔබේම මේ වැඩසටහනට ඇවිල්ලා මේ අර අංගරචනය කරන ශිල්පීන්ගේ කාමරේ ඉන්නකොට මම දැක්කා මේ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරු සඳහන් කරනවා පහුගිය වකවානුවේ සතියකට ආපු රෝගීන් ගන්න දැන් දිනකට එනවායි කියලා. ඒකට දැන් මම කියන්නේ දැන් මේ හැම කාරණයකදීම රජය පැත්තෙනුත් යම්කිසි මට්ටමක වගකීමක් තියෙනවා. ඒක වැඩි වගකීමක්. ඒ වගේම ජනතාවගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. මොකද ජනතාවත් සමහරලාට මේ රට අරින්නකන් ඉන්නේ නිකන් අර පිස්සට හැතැම්ම නැහැ වගේ දුවන්නේ. ඒ නිසා හැබැයි ඒ සියල්ල මේ නියාමනය කිරීම ආණ්ඩුවේ වගකීම. අවශ්‍ය වෛද්‍යමය ක්‍රියාමාර්ග ගැනීම. නැතුව කොරෝනා නීති පාවිච්චි කරන්න ඕන උද්ඝෝෂණ මැඩලන්නයි ජනතාවගේ ඇති වෙන දුක්ඛ දෝමනස්යන් පිළිබඳව ජනතාව දක්වන අරගලය මොට කරන්නයි නෙවෙයි. ඒ වගේම දැන් ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් මොකද්ද මේ කියන්නේ? ආර්ථිකය ශක්තිමත් කරායි කියන කාරණේ.
එතකොට දැන් ආර්ථිකය ශක්තිමත් වුණාද නැද්ද කියන එක ජනතාවගේ අතට ලැබෙන ලොකු හරබර ආර්ථික විද්‍යාත්මක කාරණාවලට යන්න ඕනේ. ලැබෙන ආදායම කරන වියදම. එතකොට දැන් මේ සියල්ලේම බඩු භාණ්ඩවල මිල ඉහළ යාම ඇතුළු සියල්ලම උනේ කොරෝනා නිසාද? එතකොට ඩොලර් අපි අපේ ඩොලර් සංචිත ඌනතාවයකටපත් වුණු සියල්ලටම හේතුව කොරෝනාද? එහෙම නැත්නම් කළමනාකරණයේ ගත්ත සමහර වැරදි තීන්දුවද? ඉතින් ඒක හරි පැහැදිලිනේ. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට මිනිස්සුන්ට ලැබෙන ආදායම සහ ගන්න වියදම අතර බරපතල ප්‍රශ්නයක් තියෙයි කියන එක අපි නෙවෙයිනේ පිළිගත්තේ ආණ්ඩුවනේ. ඒකනේ රුපියල් 5000ක් දුන්නේ. ඒක රුපියල් 5000න් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද? ඒක යථාර්ථවාදී කාරණයක්ද? ඒක පැත්ත. දෙවෙනි කාරණය දැන් ඩොලර් සංචිත වසන්ත බණ්ඩාර මැතිතුමා ආර්ථික විද්‍යාව නීතිඥයෙක් වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක්. දැන් එතකොට මුදල් මුද්‍රණය කිරීම කියන කාරණය තුල අපේ රටේ උද්දමනයට එක බලපාලා තියෙන්නේ කොයි ආකාරයකටද? එතකොට අපිට දැන් ඩොලර් අච්චු ගන්න බෑනේ. එතකොට ඩොලර් සංචිත දිය වෙන හැටි මට පෙන්වලා දෙන්න පුළුවන් මොන ආකාරයකද කියලා. ඒ වගේම තමයි සමහර ප්‍රශ්න මේ කොරෝනා සම්බන්ධයෙන් නෑ. හැබැයි කොරෝනා අමුඩෙන් ඒ නිරුවත වහන්න හදනවා. ඒක එහෙම කරන්න බෑ. දැන් අද වෙනකොට අද බලන්න උසස් පෙළ ලියන දරුවෝ දැන් තව දවස් ගානයි තියෙන 7 වෙනිදා විභාගෙ පටන් ගන්නවා. මේ සෙනසුරාදා ශිෂ්‍යත්ව විභාගෙ. ශිෂ්‍යත්ව දරුවෝ යම් මට්ටමකින් විෂය නිර්දේශ ආවරණය කරගත්තයි කියමුකෝ. ඒත් ඒක එහෙම නෑ. මොකද එක ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් ජංගම මේ දුරකථන 3ක් දෙන්න සමහර අම්මලට වත්කම නෑ. 3ක් දුන්නත් 3 දෙනා තුන් පොලක තියන්න බෑ. අරගේ සද්ද මේකට ඇහෙන්නේ නැති වෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක දරුවෝ ඒ තප්පර ගන්නට වෙන පරිගණක ක්‍රීඩාවලට යනවා. ඒවත් එක්ක දරුවන්ගේ දරුවන්ට උපදේශනය පිළිබඳව බරපතල ප්‍රශ්න තියලා තාත්තලා දරුවන්ට ගහලා දරුවෝ මැරෙනවා. එහෙම නැත්නම් දරුවෝ සියදි විහාන කරනවා. ඒක පැත්තේ. අනිත් පැත්තෙන් දැන් මේ උසස් පෙළ දරුවෝ කියනවා දිගින් දිගටම අපිට එන දවසකට එන SMS ගන්න. මම හිතන්නේ මේක සියලු දෙනාට එනවා ඇති කියලා මම හිතනවා. මම දන්නේ ආණ්ඩු පක්ෂයට එහෙම වෙනවද කියලා විපක්ෂ මට එනවා. මම හිතනවා ඔබතුමීටත් එනවා ඇති. WhatsApp messages, email. මට පෙන්නන්න පුළුවන් මේකේ ඇවිල්ලා තියෙන මේ උසස් පෙළ දරුවෝ එපු WhatsApp messages. කලකිරිලා ඉන්නේ, ජීවිතේ පාවෙලා ඉන්නේ. සමහර මේව දැකපුවාම ඒ විෂය නිර්දේශ ආවරණය කරගන්න බැරි වුණා. අපිට තිබුණේ මේ 4G 5G රිසෙප්ෂන් එක නැහැ, ස්මාර්ට්ෆෝන් එකක් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනය කියපු දෙයට පටහැනිව තමයි ආණ්ඩුව කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නැත්නම් ඉසුරු පායට කතා කරපුවාම බැනවදිනවා අපිට මේ දරුවෝ කියන කතා. ඒ නිසා දරුවෝ කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙනවා මේ අර ටෙලිග්‍රෑම් ගෲප්. ඒ ගෲප් වල ඒගොල්ලෝ මේ විභාගේ කල් දාන්න ඕනේ නැද්ද කියලා ඡන්ද පවත්වලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දරුවන්ට අඩු ගානේ අහුම්කම් දෙන්න කෙනෙක් අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නැහැ. ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා ඔක්කොම නූල් බෝලයක් බවට පත්ලා දෙනවා. මේ නූල් බෝලය තුල ජනතාව වගේ යුතු යම් ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි ඊට වඩා කීප ගුණයකින් වගේ යුතු නිලධාරීන් යම් ප්‍රමාණයකින්. ඊටත් වඩා 10000 ගුණයකින් වගේ කියන්න ඕන ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම. ඉතින් අයවැයෙන් ඔය කියන தත්ත්වය තුනද කියලා මම හැමදාම කියන්නේ අයවැයක් ගැන පසුවිපරම කරන්න ඕන අයවැය ඉවරුණු ගමන් නෙවෙයි. අවුරුද්දකට පස්සේ. අවුරුද්දකට පස්සේ තමයි දැන් කවුරුත් මේ අයවැය ගැන කතා කරන්නේ. දැන් ගිය අයවැය කියපු කරපු ඒවා කාටවත් මතක නැහැ. ආණ්ඩුවටත් මතක නැහැ, විපක්ෂයටත් මතක නැහැ, මාධ්‍යයටත් මතක නැහැ, කාටවත් මතක නැහැ. ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ මේ රටේ මේ අයවැය විවාදේ වැරදි. අයවැය විවාදයක් පවත්වන්න ඕන අවුරුද්දකට පස්සේ. අයවැය කියුවට පස්සේ දින ගාන අඩු කරපු සාමාන්‍ය විවාදයක් ගියාට කමක් නැහැ. අයවැය හදාගන්න උවමනා විවාදේ පවත්වන්න ඕන අයවැය කියවලා මාස 10කින් 11කින් පස්සේ. මොකද හැමදාම අයවැය කියවම ආණ්ඩුව ඒක හොඳයි කියනවා ලෝකෙ ඉදිරිපත් කරපු නැත්නම් ලංකාව ඉදිරිපත් කරපු නිදහසෙන් පස්සේ හොඳම අයවැය කියනවා විපක්ෂයක නරකම ජනතාද්‍රෝහී කියනවා. හැබැයි අයවැය ගැන අවුරුද්දකට පස්සේ බලු බල්ලෙක් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ කියන සුන්දරත්වය නෙවෙයි භූමියේ යථාර්ථය. ඔතන හැමදාම මතු කරන කාරණාවක් ඇතරම අයවැය යෝජනාවන් පිළිබඳ සංවාදයක් තිබුණාට කමක් නැහැ. එහි සැබෑර්ථය පිළිබඳව වසරකට විතර පස්සේ තමයි ඒ පිළිබඳ සංවාද කළ යුත්තේ කියන කාරණාව. වසන්ත බණ්ඩාර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ මෙතුමන් මතු කරපු සහ අනිත් කාරණාවන් එක්කත් ඉදිරියට යන්නේ. අතර මම විශේෂ කාරණයක් විශේෂයෙන් ඔබතුමන්ගේ විෂය පතේට අදාළව ආර්ථික විද්‍යාව පාර්ශවයෙන් මතු කරන්න කැමතියි. දැන් මෙතුමන් මතු කරපු කාරණාව තමයි අර මුදල් අච්චු ගැහිමත් එක්ක උද්දමනය කියන ගැටලුව. අපි දැක්කා සමහර අවස්ථාවල අපේ මහ බැංකුව අධිපතිතුමන් එහෙම බොහෝ විට ප්‍රකාශ කරා
මුදල් අච්චු ගැහිමත් එක්ක උද්දමනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. න්‍යායාත්මකව අපි දන්නේ ඒකේ අනිත් පැත්ත කාරණා. මොන හරි විද්‍යාත්මක කාරණයක් තියෙනවද එහෙම ප්‍රකාශ කරන්න? ප්‍රියල් පළවෙනිම ස්තුතිවන්ත වෙනවා අද සුළි වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. ප්‍රියල් පළවෙනියෙන්ම කියන්න ඕන දේ තමයි අද පවතින මේ මූල්‍ය සිද්ධාන්තය, ඒ කියන්නේ නිව් මොනිටරි තියරි කියන එක ලෝකේ බොහෝ රටවල් වල මේක ගුරු කොට අරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා රජය බලයට පත් වෙනකොටම වැට් බදු සහ වෙනත් බදු වර්ග ගණනාවක් විශේෂයෙන්ම ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ 12ක් ගෙනාවා. ඒකෙදී ඔබ දන්නවා වැට් බද්ද 15% ඉඳලා 8 දක්වා අඩු කිරීම. ඒ වගේම සමහර බදු ශූන්‍ය දක්වා NBT වගේ ඒවා ඉවත් කිරීම වගේ දේවල්. එතකොට බදු අඩු කරනකොට ඔබ දන්නවා මේකෙදී පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් ආණ්ඩුවට ලැබෙන බදු ආදායම සාමාන්‍යයෙන් දළදේශීය නිෂ්පාදනයට අනුපාතිකව 13%ක වගේ තිබ්බ එක 9% දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ බදු ආදායම රජයට ලැබෙන අඩු වෙනවා. එතකොට බදු ආදායම රජයට ලැබෙන ආදායම අඩු වෙනවා වගේම තමයි ව්‍යාපාරික ප්‍රජාවට ඒක එක්තරා සහනයක් වෙනවා. මොකද අපි කල්පනා කරේ රජයක් ඇත්තටම ක්‍රියාත්මක වෙන වෙලාවේදී වෙළඳපොළ ක්‍රමය කියලා කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් අපි මුණ දෙන්නේ මේ බඳු ක්‍රමයකට. එතකොට මේ වෙළඳපොළ ක්‍රමය තුළ තියෙන ඉල්ලුම සහ සැපයීම කියන මේ බලවේග තිරිංග වලින් තද කරලා රට හසුරුවන්න ගියොත් එහෙම ප්‍රියල් ඒක වෙළඳපොළ ක්‍රමය නෙවෙයි. ඒක විකෘතිම ක්‍රමයක් බවට පරිවර්තන වෙනවා. එතකොට මෙතෙන්දී බදු අඩු කරාට පස්සේ අනිත් අතට අපට ආණ්ඩුවට ආදායමක් ඕන වෙනවා මේ වියදම් ආණ්ඩුවේ වියදම් පියවා ගන්න. ඒකට ඇත්තටම රජයන් අනුගමනය කරන එක ක්‍රියාමාර්ගයක් තමයි බදු වලින් එන ආදායම අඩු වෙනකොට ආණ්ඩුව ඒ කියන්නේ පිරිනපත් විකිණීම කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ ණය නිකුත් කිරීම කියන ක්‍රියාවලිය. ඔබගේ භාෂාවෙන් කිව්වොත් මුදල් මුද්‍රණය කිරීම කියන ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලිය හරහා රජය කිසියම් මුදල් ප්‍රමාණයක් සම්පාදනය කර ගන්නවා. එතකොට මේ මුදල් තමයි වියදම් කරන්නේ. බැලූ බැල්මටම ප්‍රියාල් මෙතෙන්දී උද්දමනයක් ඇති වෙන බව ඔබ සහ අපි පිළිගන්නවා. ඒක හරි. නමුත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රියාල් අපිට සිතැඟි පරිදි නෙවෙයි මේ මුද්‍රණද මුදල් ආර්ථිකන මුදා හරින්නේ. ඒ කියන්නේ එක පැත්තකින් බදු අඩු කරලා ආණ්ඩුව ව්‍යාපාරිකයාට සහනයක් දීලා තියෙනවා. ඒතර අනිත් පැත්තෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා මේ ආණ්ඩුවේ වියදම් ශීර්ෂ පියව ගන්න අර විදියට. හැබැයි එතන නැවත බද්දක් තියෙනවා එතන. මොකද උද්දමනයක් ක්‍රියාත්මක කරන නිසා මුදල් නිකුත් කිරීම හරහා උද්දමනයක් ක්‍රියාත්මක කරන නිසා මිනිසුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා යනවා. ඒ නිසා මේ මුදල් නිකුත් කරාට මොකද එහි මූර්තගේ පහළ යමක් වෙනවා. මම මේ න්‍යායාත්මක කරුණු තමයි මේ පැහැදිලි කරේ. එතකොට ප්‍රියාල් මෙතෙන්දී අපි කියන්නේ රටක ආර්ථිකයට මුදල් මුදා හරින්න කියන එක මේ අපට අලුත්ම කරුණක් නෙවෙයි. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජෝන් මේනාඩ් කේන්ස් ගෙනාවු මතවාදයක් තමයි අද මේ මෙතෙන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රටක ආර්ථිකයට කවුරුවත් ඉල්ලුමක් ඇති කරන්නේ නැත්තම් ආර්ථිකයක් බොහොම අවපාත තත්ත්වයකට එනවා. ඒ නිසා කෘතිමව ඉල්ලුමක් හදන්න මේ විදිහේ ක්‍රියාමාර්ගයකට යනවා. එතකොට ප්‍රියාල් මෙතෙන්දී ඇත්තටම මේ වෙළඳපොළ ක්‍රමයට නෑකම් කියන බොහෝ රටවල් මේකට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා. මොහොතක් දෙන්න ප්‍රියාල් දැන් ඇත්තටම ඔබ දන්නවා මේ සාකච්ඡාවල ගොඩක් තැනකදී අපේ උගත් අපේ බුද්ධික මන්ත්‍රතුමත් ප්‍රකාශ කරන්න යෙදුනා කොරෝනා අඹුඩෙන් මේ නිරුවත වහගන්න බැහැ කියන එක. ඒ වගේම එතුමා කිව්වා සියල්ලටම හේතුව කොරෝනාවද කියන ප්‍රශ්නයක් එතුමා නැගුවා. මට මොහොතක් අවස්ථාව දෙන්න. ඇත්තටම ගොඩක් දෙනා අද සාකච්ඡා කරන්නේම මේ කොරෝනා තත්ත්වය නිසා නෙවෙයි මේ මූල්‍ය අර්බුදය හටගත්තේ කියන එක. මම මේක ප්‍රතික්ෂේප කරනවා ප්‍රියාල්. මොකද හේතුව ඔබ විශ්වාස කරන්න මේ කොරෝනා තත්ත්වය නිසා රට 10 පාරක් වහපු ලෝකේ රටවල් මං හිතන්නේ තියෙනවා. ඒතකොට ලංකාව එක රටක්. ඒතකොට රටක් වහලා දැම්මට පස්සේ රටේ ප්‍රබලතම විදේශ විනිමය ඉපැයුම් මාර්ග ප්‍රධානව 3ක් තියෙනවා. තුනෙන් මම කියන්නම් ඔබට ඇති වෙලා තියෙන තත්ත්වය. සංචාරක ඉපැයුම් ගන්න බලන්න. සංචාරක ඉපැයුම් 2016 වසර 2018 වසර ගත්තොත් එහෙම 2018 අර්බුදයක් තිබ්බ අවුරුද්දක් නෙවෙයි. ඩොලර් මිලියන 4380.6යි. ඩොලර් මිලියන 4380.6යි. මේ 2021 අවුරුද්දේදී සංචාරක ඉපැයුම් වල ප්‍රමාණය ඩොලර් මිලියන 93යි.
ඔබ කල්පනා කරන්න 4000 නෙවෙයි 93යි. ඒ වගේම තමයි ලංකාවේ විදේශ ආයෝජන ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියනවා. ඒ කියන්නේ 2017 සාමාන්‍ය අවුරුද්දක් ඩොලර් මිලියන 1373යි. ඩොලර් මිලියන 1373යි. මේ 2020 දී 434යි. ඒතර විදේශ ඍජු ආයෝජන වල පහළ යාම ඔබ කල්පනා කරන්න බලන්න. ඒ වගේම ඔබ දන්නවා ප්‍රියල් සාමාන්‍ය වාර්ෂිකව ලංකාවෙන් පිටරට විදේශ රැකියාවලට යනවා 2,30,000 අතර ප්‍රමාණයක්. එතකොට ප්‍රියල් 2020 අවුරුද්දේ ලංකාවෙන් විදේශගත වුණේ මෙන්න ඔබට තියෙනවා මේ සංඛ්‍යාලයකට මහ බැංකු වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඒකේ තියෙන විදියට හරියටම ගත්තොත් එහෙම 53,713යි. එතකොට කල්පනා කරන්න බලන්න 2,40,000 ඉඳලා 53,000ට අඩුවීම. ඒ වගේම අර සංචාරක ඉපැයම් වල ප්‍රමාණය, විදේශ ඍජු ආයෝජන ප්‍රමාණය, සියලු විදේශ ආදායම් මාර්ග මේ විදිහට ඇහිරෙන එක මේ කොරෝනාව නිසා නෙවෙයි කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ප්‍රායෝගික යථාර්ථයේ තීරුම් අරගෙන නෙවෙයි කතා කරන්නේ. ඒ නිසා මම කියනවා විවෘතව කතා කරමු. අපි අඩුපාඩු තියෙනවා ප්‍රියා නෑ කියන්නේ. අපි සාකච්ඡා කරමු. නමුත් කොරෝනාව ප්‍රබල භූමිකාවක තිබුණා මේ මූල්‍ය අර්බුදයේ හමුවේ. සුතේ ඔබතුමන්ට හරි අවසරය මැතිතුමනි දැන් විශේෂයෙන්ම මේ මතුවෙන කාරණාවන් එක්ක කොරෝනාව තමයි මේ ආර්ථික වශයෙන් අපි මුහුණ දීලා තියෙන අර්බුදයට ප්‍රධාන හේතුව කියලා එතුමන් කියන්නේ මේ පාර්ශවයෙන් මතුවන කාරණාවක් එක. ඔබතුමිය ඒකත් එක්ක එකඟ වෙනවද? නෑ මෙහෙමයි ප්‍රියාත් බොහොම ස්තුතියි මේ වැඩසටහනට මාවත් සහභාගී කර ගැනීම පිළිබඳ. කොරෝනාව නම් මේ සියලු ප්‍රශ්න වලට හේතුව එහෙමනම් අපි වගේ වෙනත් රටවලුත් තියෙනවනේ. අපිට විතරක් නෙවෙයිනේ කොරෝනාව බලපෑවේ. ඒකට ඒ රටවලුත් එහෙනම් මේ විදිහටම කඩා වැටෙන්න ඕනේ. එහෙම කඩා වැටිලා නැහනේ. එතකොට අපි බලමු අපේ කලාපයේම නේපාලය වගේ රටක්. නේපාලය අපිට වඩා සංචාරක ව්‍යාපාරය මත යැපෙන ආර්ථිකයක්. නමුත් නේපාලයේ මේ මොහොතේ මේ වගේ අර්බුදයක් පැන නැගිලා නැහැ. මාලදිවයින ඒ වගේ. මාලදිවයිනත් මේ විදිහට කඩා වැටිලා නැහැ. හැම රටකටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හැමතැනම මේ අර්බුදය තියෙනවා නැතුව නෙවෙයි. නමුත් ඒ රටවල් මේ අර්බුදයට දරා ගැනීමේ හැකියාව වෙනස්. ඒ දරා ගැනීමේ හැකියාව ගත්තම අපි ඉතාමත්ම දුර්වල තැනක ඉන්නේ. අපි මේ වෙලාවේ මේ මුහුණ දෙන අර්බුදය ඒකයි අපි කියන්නේ කොරෝනාව හින්දාම නෙවෙයි කියලා. මේක දශක ගානක් තිස්සේ ආපු අපේ නිෂ්පාදනය කඩා වැටීම, ණය අර්බුදය, අපේ ආදායම් පහළ වැටීම මේ සියල්ලම කොරෝනා අර්බුදය තුලින් තීව්‍ර කරා. වෙන මීට වඩා ශක්තිමත්ව තිබ්බ ආර්ථිකවලට මේ කොරෝනා අර්බුදයට මීට වඩා හොඳින් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපිට හිතන්න වෙනවා මේ අවුරුදු ගානක් තිස්සේ අපි ක්‍රියාත්මක කර ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි පිළිගන්න වෙනවා. නැත්නම් මේ සියලු දේම කොරෝනා වලට බැර කරොත් අපි මේ ඉස්සරහට අපි යෝජනා කරන විසඳුම් එතකොට නැවත වතාවක් මේ අපි ඉස්සර කරපු වැරදිම නැවත වතාවක් ඒ වැරදිම අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ නිව් මොනිටරි තියරි ගැන වසන්ත මන්ත්‍රීතුමා කිව්වා. මම හිතන්නේ ඒක වුණත් ඒකත් කේන්සියානු ඒ ආර්ථික ඒ මොඩල් එකේම දිගුවක් නෙමේක. නමුත් ඒක වුණත් ක්‍රියාත්මක වෙන විදිය රටින් රටට වෙනස්. රටින් රටට වෙනස්. ඉතින් අපේ මූලික ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත් නැතිකොට ඒ මොන තියරි එක වුණත් අපිට බලපාන විදිය වෙනස්. මට තව එකතු කරන්න ඕනේ මම හිතන්නේ මෙතනදී මේ වෙලාවේ අපිට මේ අවුරුදු දෙක තුල හොඳටම පෙන්눔 කරලා තියෙන්නේ අපේ දේශපාලන නායකත්වයේ දුර්වලකම. මම හිතන්නේ ඒක තමයි මේක තුලින් මතු කරන්නේ. හේරත් මන්ත්‍රීතුමාත් ඇමතිතුමාත් කිව්ව විදියට අපේ දැන් මට අහගෙන ඉන්නකොට මට හිතුනේ මෙහෙම දෙයක්. අපේ හොඳ නායකත්වයක් කියන්නේ යම්කිසි විදියකට වගකීමක් දරන්න පුළුවන් එක් පුද්ගලයෙක්. ඒ කියන්නේ මම එක පුද්ගලයෙක් ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මේ ළඟදී මේ රාජාසන කතාවයි ඊට ඉස්සෙල්ලා මිරිගම එක්ස්ප්‍රස් ඒක විවෘත කරනකොට කරන කතාවත් එක්ක බලනකොට එක වෙලාවකට මට හිතුණා යම් කිසි දෙයක් සාර්ථක වුණාම ඒකේ සියලුම එක බාර ගන්නවා නායකයා. නමුත් මොකක් හරි වැරදුනාම ඒක එතකොට මගේ වැරද්ද නෙවෙයි වෙන කාගේ හරි වැරද්ද. දැන් බලන්න අපේ මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක සාර්ථකයි කියලා. ඒක සාර්ථක වුණාම මම හරියට කරපු නිසා.
කෘෂිකර්ම ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට ඒක මගේ වැරද්ද නෙවෙයි. නිලධාරීන්ගේ වැරද්ද, ගොවියන්ගේ වැරද්ද. එතකොට මං කියන්නේ එහෙම නෙවෙයිනේ නායකත්වය කියන්නේ. නායකත්වය කියන්නේ නායකත්වයට පුළුවන් වෙන්න ඕන පෞරුෂවයක් තියෙන්න ඕනේ. හොඳ දේත් වගකීම බෙදා ගන්න, නරක දේ වගකීම බාර ගන්න. ඒක හරහා තමයි අපිට සාමූහිකව එකතු කරගෙන යම්කිසි විදියකට විශ්වාසයක් දෙන්න පුළුවන්. අපිට මේක දරා ගන්න පුළුවන් කියලා නායකත්වයක් විශ්වාසයක් ඇති වෙන්නේ එහෙම දෙයකට. නැත්තම් හොඳ දේදී සියලුම ඒකේ හොඳ කාරණා ටික මගේ ගොඩට දාගන්නයි යම් කිසි දෙයක් වැරදුනාම ඒකේ වැරද්ද තව එක්කෙනෙක්ට පටවන එකයි මම හිතන්නේ ඊ타මාත්ම දුර්වල නායකයෙක්ගේ ගති ලක්ෂණ. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු දෙක තුල අපිට හොඳටම පෙන්눔 කරපු දෙයක් තමයි නායකත්වය කියන්නේ මොකද්ද? නායකත්වය කියන එක තුලින් අපි කොච්චරක් දුරට අර එළියෙන් තියෙන දේවල් වලට රැවටිලා මේවා පිටිපස්සේ ගියාද කියන එක. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු දෙක තුල ජනතාවට පාඩම් කීපයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි නායකයන් තෝරගන්නකොට නායකත්වය කියන්නේ පිටින් එන ආලෝපය එහෙම එකක් නෙවෙයි. පෞරුෂවයක් කියන්නේ පෙනුම නෙවෙයි, වචන විතරක් නෙවෙයි. වගකීමක් දරා ගන්න පුළුවන් වීම අර්බුදයක් තියෙන වෙලාවේ තමයි ඇත්තට මේ නායකත්ව ගුණාංග පෙන්눔 කරන්නේ. කොච්චරක් දුරට යම්කිසි දෙයක වගකීම ලබා ගන්න පුළුවන්ද කියන එක ඒක දරා ගන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ මේ අවුරුදු දෙක තුල අපිට නායකත්වය ගැන හොඳ පාඩම් උගන්වලා තියෙනවා. ඒවා තුලින් යම්කිසි විදියකට අපි ඉදිරියට ක්‍රියාත්මක වෙන විදිය ජනතාවත් අපිත් තේරුම් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. යලිත් ඔබ කැලමෙන දේශපාලනයේ කතා උසුලිය සමග දෙවන සංවාදාත්මක වටේ ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. ඔබ දන්නවා දෙවන වටේ සහ තුන්වන වටේදී ව්‍යුහය අනුවම කිසියම් සභාවකගේ අදහස් දක්වන අතරතුරේ ඒ දක්වන අදහස් පිළිබඳ හරස් ප්‍රශ්නයක් තිබෙනවා නම් අතුරු ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ අවස්ථාවේම අසා ඊට පිළිතුරු ලබා ගන්නට අවස්ථාවක් නිකුත් සභාවකින්ට තිබෙන බව. ඒ වගේම අප විශ්වාසයෙන් සිව්දෙනාගෙන් ඉල්ලා සිටිනවා එම හරස් ප්‍රශ්න වලට බමනක් සීමා කරන්න කියලා ඒ සංවාදයක් හෝ අදහස් දක්වීමක් දක්වා ඉදිරියට රැගෙන නොගොස්. අප දෙවන වටේ ආරම්භය සඳහා දිවි හේරත් අමාත්‍යතුමන්ට ආරාධනා කරන්නේ. අමාත්‍යතුමනි දැන් විශේෂයෙන්ම හරිනි අමරසූරිය මැතිණිය මතක් කරපු කාරණාවකුත් එක්ක අපි ඉදිරියට යමු. එතුමිය කියන්නේ මේ මූණ දෙල් තියෙන අර්බුදයේ ප්‍රධාන කාරණාව නිවැරදි දේශපාලන නායකත්වයක් රටට නැති එක කියලා. ප්‍රියහල් අපි ගම්වල කියනවා අර කකුලුවා කියනවලු පැටියට හරස් අතර යන්න එපා කියලා. මට මතක් වෙන්නේ එතුමියලාගේ අතීතයේ ගත්තාම මම කියන්න යන්නේ නැහැ මොකද එතුමා ආචාර්යවරියක් නේ. ඉතින් අත්දැකීම් තියෙනවනේ. එතකොට එහෙම අය තමයි දැන් මේ හරියට යන්නේ කියලා අපේ නායකත්වයට කියන්නේ. අපි බලන්නකෝ දැන් මේ රට 2005 බාරගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝකේ දරුණුම ත්‍රස්තවාදයේ මර්ධනය කරා. ඇමරිකාවේ විදේශ ලේකම්වරයා කියනවා ඔයගොල්ලන්ට දිනන්න බෑ. ඉන්දියාවේ ආරක්ෂක උපදේශක මෙනන් කියනවා බලලා දිනන්න බෑ. හැබැයි රාජපක්ෂවරු යුද්ධ දෙනෙව්වා. එතකොට ඒ තමයි නායකත්වය. නායකත්වයේ වගකීම තමයි ජනතාවට ආරක්ෂා දීම ප්‍රධාන කාරණාවක්. මයිකයි කියන්නේ. ඒතර ඒ දේ කරපු රටක නායකයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒකට උදව් කරපු නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒතර මේ පාර්ශ්ව දෙකේ එතුමියගේ නායකින් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද එතුමියගේ නායකත්වය මම හිතන්නේ ඊට වඩා හොඳයි කියලා මම හිතනවා. මොකද එතුමිය ආචාර්යවරියක් නේ. ඒතර එවන් මේ නායකත්වයත් එක්ක සංසන්දනය කරන්නට එතුමිය දරන දේශපාලන මතවාදයේ කොච්චරක් දුරට සාධාරණද කියන එක අහගෙන ඉන්න ජනතාවට ඒක අපි බාර දෙන්න ඕනේ. කොන්ගේ 88 89 කාලේ ඒ ක්‍රියාත්මක වෙච්ච නායකත්වයේ පූර්වාදර්ශයන් මඟ පෙන්වීම රටට උචිතද කියන එක මේ පාරිශෝධක තරාදිය දෙපැත්තට දාලා තීන්දුව ගැනීමේ අයිතිය මම අපේ මහජනතාවට බාර දෙනවා. එකක්. දෙක එතුමියගෙන්ම පටන් ගන්න කියලා බුදුමි කියපු හින්දා කියන නේපාලය මාලදීවයින ලංකාව වගේ නෙවෙයි කියලා. දැන් නේපාලය යුද්ධයකට මුහුණ දීලා දුන්නද? මාලදීවයින යුද්ධයකට මුහුණ දුන්නද? නේපාලයේ තියනවද වර්ගවාදී යුද්ධයක්? මාලදීවයිනේ තියනවද? දෙමළ ඩයස්පෝරා වගේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන විදේශීය අන්තවාදීන්ගේ ආකර්ෂණය දිනාගත්ත ඔවුන්ගේ ආශිර්වාදයත් එක්ක එහෙම තියනවද ඒ රටවල? එහෙම එකක් නැහැ.
ඒතර මේක රට අපූර්වට ගොඩනගලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට අරගෙන යනකොට 2015 රටේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් ඉහළයි. ඊළඟට මෙතුමියන්ලා දායක වෙලා යහපාලන ආණ්ඩුව එවකට හදාපු ආර්ථික වර්ධන වේගය කොච්චරක්ද කියලාද? දැන් මේගොල්ලෝ ණය ගැන කියනවා. දැන් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 එතුමා රට බාර ගන්නකොට ණය ගත්තාම දල දේශීය නිෂ්පාදනයෙන් 73%යි තිබුණේ. මේගොල්ලෝ අපිට බාර දෙනකොට දල දේශීය නිෂ්පාදනයෙන් 103 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵල මම කියන්නේ. එතන මේ කාටද මේවා කියන්නේ? එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක පැත්තකින් විනාශ වෙච්ච රටක් බේරා ගන්න කටයුතු කරනවා වගේම විනාශ වෙච්ච ආර්ථිකයක් තිබිච්ච රටක් ගොඩ ගන්න කටයුතු කරනකොට අනපේක්ෂිත මොහොතක ජනතාවගේ ජීවත් කරවීමේ වගකීම එතුමාට පැවරෙනවා කොරෝනා එන්නද දීලා. ඒ දේ එතුමා කරා. ආපහු රට ගොඩනගන වැඩ පිළිවෙල තමයි කියන්නේ. එතකොට මෙවන් තත්ත්වයක් එක්ක මේ වර්තමාන නායකත්වයේ 69 ලක්ෂයක් ඡන්දදායකයෝ තියාපු විශ්වාසය තහවුරු කිරීමේ ක්‍රියාකාරකම තමයි මේ අයවැය ලේඛනයත් එක්ක 2022 වසරේ ආරම්භ කරලා තියෙන්නේ. ඒතර අනිත් කාරණාව තමයි අපේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා බොහොම තරුණයෙක් හැටියට පාර්ලිමේන්තුවේ හරි අපි කැමති ජනතා නායකයෙක්. එතුමා කියනවා ලංකාවේ අධ්‍යාපනය ගැන. දැන් ඇයි මේ විභාගෙත් යන්නේ? හරි බොළඳ ප්‍රශ්න. දැන් අපි රටක් හැරෙද ගත්තාම ළමයින්ගේ වයස යනවා. අපි වැඩිහිටියා හැටියට මම මේ කියන්නේ. එතකොට මේ අය එක තැන තියලා අපි නවතිනවද නැත්නම් ඉදිරි මේ තරුණ පරම්පරාව ඉස්සරහට අරගෙන යනවද කියන ප්‍රශ්නේ. ඉතින් මෙතුමල්ලා මේ අධ්‍යාපනය ගැන විභාගෙ තියෙන ගැන කතා කරනවද දැන්? හැබැයි අපිට මතකයි පහුගිය වෙලාවේ අර එදා රිචඩ් පතිරණ ඇමතුමා ගුරුවරුන්ට සේවයට වටිනාකම් දීලා ගුරු සේවය දීලා නිපුණතාවය මත වැටුප් වැඩදෙනක දීලා අවුරුදු 25ක් 6ක් එකතැන නැවතලා තිබිච්ච කාරණාව වැටුප් වර්ධක ලබා දෙන්න. අයවැය ලේඛනයෙන් රජය පොරොන්දු වුණා අපි අයවැය ලේඛනයෙන් මේක දෙනවා කියලා. එතකොට එහෙම වෙලා තියද්දිනොත් එදා ගුරුවරුන්ට ඉස්කෝලවල උගන්වන්න එපා, ඔන්ලයින් අධ්‍යාපන වැඩවලට දායක වෙන්න එපා. මහා බරපතල විදිහට මැදිහත් වෙලා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න උදව් කරපු උදවිය තමයි මේ මෑත භාගේ දැන් මේ විභාගෙ තියන්න එපා කියලා කියන්නේ. බරපතල ප්‍රශ්නයක්. ඉතින් මම අහන්නේ මම කියන්න උත්සාහ කරන්නේ කබර ගෝයා තල ගෝයා කිරීමේ සංස්කෘතිය මේ පාර්ශ්ව දෙකේම තියාගෙන අපිට කියන කතාව තමයි. දැන් අපි දැක්කා රටේ මේ ආර්ථිකය කඩාගෙන වැටුණා කියනවා. එන්නත දීලා ආණ්ඩුව දැන් උදාහරණයක් ගත්තාම ගාමන්ට් ෆැක්ටරි ටික නැවත විවෘත කරනකොට මෙතුමල්ලා විරුද්ධ වෙනවා. ඕක කරන්න එපා කොරෝනා වදුර යන. හැබැයි මේ රටේ ජනතාව 853 වතාවක් පාරට බස්සලා උද්ඝෝෂණය කරනකොට එතකොට කොරෝනා ව්‍යසනය නැහැ. එන්න මේ වෛරසය බෙදෙන්නේ නැහැ. හැබැයි අර ගාමන්ට් ෆැක්ටරි ටික හදනකොට විවෘත කරනකොට ඒක නවත්තන්න කියලා කියන. මම මේ කියන්න උත්සාහ කරේ මේ පාර්ශ්ව දෙකේ අවස්ථාවාදී බව දෙබෙඩි පිළිවෙත අපේ නායකත්වයට ගැරහීමේ ඌමනාවත් එක්ක අසාර්ථක උත්සාහයක යෙදෙනවා. අද ජනතාව හොඳට තේරුම් අරගෙන තියෙනවා අපි ගන්න ඕන තීන්දුව මොකක්ද කියලා බුද්ධිමත් විදියට. මම ඊගාව සැරේදී කියන්න ජනතාව කොතනද ඉන්නේ කියලා. සදේවතුමන්ට බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමනි එතුමන් මේ අවසන් කරපු තැනින් අපි ඉදිරියට යමු. ඇත්තටම සමගි ජන බලවේගයේ මේ යන්නේ දෙබිඩි පිළිවෙතකද? නෑ ඊට පැහැදිලිව අපිට මම හිතන්නේ මේ රටේ සමගි ජන බලවේගයට සහ විපක්ෂයේ කිසිම දේශපාලන ව්‍යාපාරයකට මෙතන දෙබිඩි පිළිවෙතක් නෑ. මේ අපි කියන්නේ දැන් මේ උසස් පෙළවත් ශිෂ්‍යත්වවත් සාමාන්‍ය පෙළ විභාගයක් නොතියන්න කියලා නෙමෙයි. අපි කියන්නේ තියන්න. හැබැයි ඊට ප්‍රථම රජය සාමාන්‍ය අවස්ථාවක ඉගෙනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන අපි කියමු කොරෝනා වලින් තොර අවස්ථාවක රටේ ඉගෙනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. ඒක පිළිබඳව පසුවිපරමක් කරන්න පුළුවන්. ඒක පිළිබඳව ඉවලුවේට් කරන්න පුළුවන්. අගීමක් කරන්න පුළුවන්. හැබැයි දැන් එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒ දරුවන්ගේ මේ හඬට අහුම්කන් දීලා ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න කියන. එහෙම සාකච්ඡාවක්වත් උණු බවට වාර්තාවක්වත් නැහැ. එහෙම වුණා නම් ආණ්ඩුවේ පත්‍රයේ ආණ්ඩුවේ ගුවන්විදුලියේ හරි රූපවාහිනියේ හරි යන්න එපා. එහෙම දෙයක් නැහැ. ඒකට ඒක හරි පැහැදිලි. දැන් මේ මෙතුමා කතා කරන අතරෙත් මම මේ ඒ දරුවෝ එවපු පණිවිඩ කීපයක් මම බැලුවා. ඉතින් ඒ නිසා මේ අපිට ඕන මේ දරුවන්ගේ අපිත් කියන්නේ විභාග කල් දැමීමේ ක්‍රියාවලිය ඇති උනේ ආණ්ඩුවේ සැලසුම් සහගත
නොවන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදියට. පාසල් වහනවත් එක්කම මේ රටේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් අපිට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය ඉතා සාපේක්ෂව අඩුයි. එතකොට ඒ අඩු තත්ත්වය තුල විභාගයේ කල් දාන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේම තත්ත්වයක් තිබුණා 1987 90ක වාන්නේ. විශ්වවිද්‍යාලවල බැච් ලොක් එකක් ඇති වුණා. එතකොට දැන් ඒකට අපි ගැඹුරු ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. මේ මමත් දන්නවා. දැන් විශේෂයෙන්ම ජීව විද්‍යාව සහ ගණිතාංශය ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි කරන ළමයි අනිත් පැත්තෙන් බයොලොජි සමග කෙමිස්ට්‍රි ෆිසික්ස් කරන ළමයි ඊළඟට කෘෂිකර්මය විෂයක් විදිහට කරන දරුවෝ මේ දරුවන්ට යම්කිසි මට්ටමක ප්‍රායෝගික වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම තමයි විභාග කල් දෙවීම තුල සිද්ධ වෙන අහිතකර තත්ත්වයන් අපි දන්නවා. ඒක තුල විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන එක ප්‍රමාද වෙනවා. විශේෂයෙන් වෛද්‍ය පීඨ වලින් සමුගන්න ශිෂ්‍යයන්ගේ ප්‍රමාද වීම වෙනවා. ඒතර වෛද්‍ය පද්ධතිය දුවන්න නම් වෛද්‍ය මේ කියන්නේ රෝහල් තුල HO ලා ඉන්න ඕන, SHO ලා ඉන්න ඕන. ඊළඟට ඒ විදිහට මේ චේන් එක හැදෙන්න ඕන. මේ හැබැයි දැන් වෛද්‍ය පීඨ වලින් සමුගන්න ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රමාද වුණොත් අර HO ලගේ අඩුවක් ඇති වෙනවා. එතකොට SHO ලා විතරයි ඉන්නේ. මේවා අපිට පැහැදිලිව තේරෙනවා. හැබැයි මේවා තේරුම් අරගෙන මේකට ගැලපෙන යාන්ත්‍රණය හදා ගැනීම වුණතාවය පිළිබඳව අපි කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව අපි මේ කියන්නේ විභාග කල් දාලා දරුවන්ගේ අනාගතය හඳුන් කරන්නයි කියලා කියනවා නම් මේක බලන් ඉන්න දරුවෝ දෙමව්පියෝ තේරුම් ගන්න ඕන මේක පිළිබඳව අපි මතු කරන කාරණේද දෙබිඩි. එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් තමුන්ගේ තනතුරු වරප්‍රසාද වර්ධන රැකෙන්න ඒ දරුවන්ගේ අනාගතය කුමක් කමන්නේ කියන අයද දෙබිඩි කියන එක. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව ඒක පැත්තක්. ඒ ලංකාවේ අධ්‍යාපනයේ සෝචනීය තත්ත්වය. ඒක දැන් ලංකාවේ ඉගෙන ගන්න දරුවෝ කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය, නිර්ධන පන්තියේ දරුවෝ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් පහළ මධ්‍යම පන්තියේ ඉතා සුළු තීරයක්, මධ්‍යම පන්තියේ ඊට වඩා ටිකක් වැඩි තීරයක්, ඉහළ මධ්‍යම පන්තියේ සහ ධනේශ්වර පන්තියේ සැලකිය යුතු දරුවෝ ප්‍රමාණයක් විදේශගත අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ දරුවන්ටත් මේ ඩොලර් අර්බුදය නිසා මුණ දීලා තියෙන තත්ත්වය ඉතා නරක තත්ත්වයක් තියෙන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඒ දරුවන්ගේ සමහර මේ සෙමෙස්ටර්ස් වලට ඕන නැත්නම් ඒ අධ්‍යයන වර්ෂයට ඕන මුදල් ටික යවා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් නැතිලා තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ අර්බුදය නිර්ධන පන්තියේ දරුවාගේ සිට ධනේශ්වර දරුවා දක්වා අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒකයි ඇත්ත. ඒකෙන් කාටවත් මිදෙන්න බෑ. ඒ කාරණයට ගැඹුරු සංගත. මේ නිසා තමයි මම කිව්වේ මේ අද ඊයේ නෙවෙයි ඔබට මතක ඇති මේ ඔබේ තැනටම ඇවිල්ලා 2020 මාර්තු මාසෙත් අප්‍රේල් මාසෙත් මැයි මාසෙත් ආපු සංවාදවලදී අපි කිව්වේ කොරෝනා ව්‍යසනයේ යම් කාලයක් යයි. ඒක සමහරට අවුරුද්දද දෙකක්ද තුනක්ද කියන්න බෑ. මේක යුද්ධෙත් එක්ක පටලව ගන්න එපා. යුද්ධෙදී අපි ඔට්ටු වෙන්නේ පේන ත්‍රස්තවාදියෙක් එක්ක. මේ නොපෙනෙන වෛරසයක් එක්ක. මේක බැක්ටීරියාකුත් නෙවෙයි, ෆංගල් ඉන්ෆෙක්ෂන් එකකුත් නෙවෙයි. බැක්ටීරියා සහ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් වලට ට්‍රීට් කරන විදියට බෑ වෛරස් එකකට ට්‍රීට් කරන්න. වෛරසය හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ නිසා තමයි අදටත් මෙච්චර දියුණු වෛද්‍ය ලෝකේ මේ ඒඩ්ස් සඳහා සදාකාලික නිත්‍ය ප්‍රතිකාරයක් ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අද කොරෝනා ව්‍යසනේ මේ වෛරසයේ ස්වරූපය නිතර වෙනස් වෙමින් විවිධ ස්වරූප වලින් මතුවෙනවා. ඒකට විවිධ නම් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක කොච්චර කල් යයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේ කොරෝනා සමග ජීවත් වෙන තැනට ලෝකේ තල්ලු වෙනවා. කොරෝනා එක්ක ජීවත් වෙන තැනට ලෝකේ තල්ලු වෙනකොට අපි ඒකට කෙටි කාලින, මධ්‍ය කාලින, දිගු කාලින සැලසුම් හදා ගන්න ඕන. හැම ශේෂ්ත්‍රයකම ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න අපි යම් කිසි මට්ටමක ගැඹුරු සංවාදයකට යන්න ඕන. ඒ වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලකට මයික්‍රෝ ආකාරයෙන් මැක්‍රෝ ආකාරයෙන් අපි සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් දේශපාලකයන් මැදිහත් නොවුණු විද්වතුන්ගේ පූර්ණ බලති ක්‍රමවේදයක් හැදෙනවා. හරියට කියනවා නම් අර දැන් යුද්ධය ඉවර වුණාට පස්සේ හැදුවේ මේ උගත් පාඩම් පිළිබඳ කොමිසම.
අන්න ඒ වගේ අපි එවැනි ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා ඒ හදන සැලසුම් තමයි අයවැයෙන් සල්ලි වෙන් කරගෙන කරන්න ඕන. හැබැයි ඔබ ගිහිල්ලා බලන්න ජොගින් ට්‍රැක් හැදෙන වේගෙන් මේ කියන කාරණා වලට මැදිහත් වීම වෙනවද කියලා. ජොගින් ට්‍රැක් මේ හැමදාම හදන තියෙන උනන්දුව අනිත් කාරණා වලට තියෙනවද කියලා. අන්න ඒකයි කේදනීය තත්ත්වය. ඒ නිසා මුදල් යොමු කරන්න ඕන කොහාටද? මුදල් යොමු කරන්න ඕන ප්‍රමුඛතාවයන් මොනවද කියලා හඳුනා ගැනීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක අපිට නෙමෙයි. ආණ්ඩු පක්ෂයේම කැබිනට් ඇමතිවරුන්ගේ සිට පසුපෙළ මන්ත්‍රීවරුන් දක්වාත් ඒ මුදල් යොමු කිරීමේ ප්‍රමුඛතාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ටික බැලුවා නම් බලා ගන්න පුළුවන්. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම යලිත් වතාවක් නතර කර තැන ඉඳලා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඇත්තටම මේ රජයට පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රමුඛතා මොනවද කියලා හඳුනා ගැනීමේ ගැටලුවක් තියෙනවා. නෑ කිසිසේත් මෙහෙම දෙයක් නැහැ ප්‍රියාල් අපිට ප්‍රමුඛතා හඳුනාගෙන තිබෙනවා. පළවෙනිම ප්‍රමුඛතාවය තමයි ඔබ දන්නවා අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ අපිට තිබුණු දැවැන්ත අර්බුදය තමයි මේ ලෝක ව්‍යාප්ත වසංගතය පාලනය කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම එතෙන්දී අපි පිළිගන්නවා සමහර කට්ටිය මේ පැණි පිළිබඳව සමහර කට්ටිය විවිධ තමන්ගේ ආධ්‍යාත්මික විශ්වාස කරන යම් ධර්මතාවයන් පිළිබඳව එවැනි දේවල් මිනිස්සු අත්හදා බැලීම් කරන්න ගියා. මොකද අපි දන්නවා මේ වසංගතය ව්‍යාප්ත වෙන වෙලාවේ අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ සහ ලෝකේ වෙනත් බොහෝ රටවල් වල තමන් විශ්වාස කරන යම් මතවාද ඒවා සමහර ඒවා මිත්‍යා මතවාද මේවා අනුගමනය කරන්න ගියා. අපිට මේ මිනිස් ඇසිරීම පළවෙනි දේ තමයි වළක්වන්න පාලනය කරන්න තියෙන හැකියාව සීමිතයි ප්‍රියාල්. රාජ්‍ය බලය තිබුණ පමණින්ම. ඒ නිසා මම කියන්නේ ඒ අත්හදා බැලීම් සියල්ල සාර්ථකයි කියලා. නමුත් එක්තරා කාලයකදී මේ වසංගතයට පිළියම විදියට එන්නත් කරන්නේ තමයි සුදුසුම විසඳුම බව හඳුනාගත්තා. අතිගරු ජනාධිපතිතුමා එවක් පටන් ඒ කියන්නේ මේක ලෝකයේ විසඳුම විදියට පටන් ගත්ත වෙලාවේ ගොඩක් වෙලාවට මේ විදිහේ ප්‍රකාශයන් එන්නත් ලක්ෂ 6ක් වසංගතය පාලනය කරන්න මදි. ඒ වගේම තමයි රටවල් ගන්න මේ වගේ ඉල හිඟා කනවා මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් කරා වගකිව යුතු සමහර විපක්ෂයේ කණ්ඩායම් විසින්. නමුත් එන්නත් කරණය ඇත්තම කරන්නම මේක කරන්නම බැහැ කියලානේ ප්‍රකාශ කරේ. මේකේ මිනි විශාල ප්‍රමාණයක් ඇති බිහි වෙයි. ඒ වගේම විශාල සංහාරයක් ඇති වෙයි. ඊළඟට ලක්ෂ 30ක් මැරෙයි. ඔය වගේ විවිධ ගණන් ඉලව ප්‍රකාශ කරා. මම කියන්නේ ඒක නෙවෙයි ප්‍රියාල් අපි කළ යුත්තේ. මේ බඳු මොහොතක සමපේක්ෂණ ප්‍රහාර එල්ල කිරීම රටක ආණ්ඩුවට නෙවෙයි බලපාන්නේ රාජ්‍යයට ඉතාම දරුණු ලෙස බලපානවා. ඒ කියන්නේ සමපේක්ෂණ ප්‍රහාර එල්ල කිරීම නොකළ යුතුයි. ඒ කියන්නේ මේක රජයකට තනිව මුහුණ දෙන්න පුළුවන් අර්බුදයකට වඩා එහාට ගියප එකක්. මේක දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේදී ඇත්තටම ආණ්ඩුව විපක්ෂයේ මේ සියල්ල එක්ව තමයි ඊට පස්සේ ලෝකේ ජයග්‍රහණය කරා පැමිණියේ. මේක ලෝක යුද්ධයක් නොවුනත් මම කියන්නේ ඊට වඩා එහා ගියපු දරුණු වසංගත තත්ත්වයක්. මේකෙදි අපි අද වෙනකොට ඔබ දන්නවා මේ ට්‍රිබල් ඩෝස් දෙන තත්ත්වයට අපි ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව අපි පම්පෝරි ගන්නව නෙවෙයි. මේක කරන්න බෑ. මරණය තමයි මිනිසුන් උරුම වෙන්නේ කියන එක පිළිබඳව තමයි බොහෝ සාකච්ඡාවක් ඇති වුණේ. නමුත් අතිගරු ජනාධිපතිතුමා ඔබ කිව්වා ප්‍රමුඛතාවය හඳුනාගන්න නැද්ද කියලා ප්‍රමුඛතාවය හඳුනාගත්තා. ඒ කියන්නේ රට සුවපත් කිරීමේ ප්‍රමුඛතාවය තමයි අපිට පළවෙනියටම ලබා දීම ප්‍රමුඛතාවය. ඒ නිසා මම හිතනවා අද වෙනකොට අද සංචාරකෝ කෙමෙන් ලංකාවට පැමිණීමෙන් තිබෙනවා. දැන් ඔබ දන්නවා මම හිතන්නේ 29420ක් ඇවිල්ලා තියෙනවා කියලා මට දැනගන්න හම්බුණා 2022 ජනවාරි වෙනකොට විදේශ සංචාරකයෝ. ඒ කියන්නේ මේක විශාල තත්ත්වයක් ඇත්තටම. මේ වගේ සංචාරකයන්ගේ පැමිණීම නිසා අද ඇල්ලවල්ලවායේ ඒ වගේම මුහුදුබඩ ප්‍රදේශවල සංචාරකයෝ අද විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. අද ළමයින්ට පාසල් නැවත පටන්ගෙන තිබෙනවා. රාජ්‍යංශයේ සම්පූර්ණ ධාරිතාවෙන් සේවකයෝ ඇවිල්ලා ක්‍රියාත්මක වෙගෙන යනවා. ඒ නිසා මෙතෙන්දි ප්‍රියාල් අපට යහපත් තත්ත්වයක් තිබෙනවා. මොකද අපි ප්‍රමුඛතාවයේ ඔබ කියපු හඳුනාගත්ත නිසා. ඒකෙදි මම කියන්නේ බිල්ලෝ මවන එක නතර කරන්න ඕන වගකීතු දේශපාලන පක්ෂ සහ නායකයෝ විසින් සමපේක්ෂණ ප්‍රහාර එල්ල නොකළ යුතුයි. මම ඔබට උදාහරණයක් විතරක් කියන්නම්. ඇයි මේ කරුණු දන්නේ කර විකෘති කරන්නේ? අද පාර්ලිමේන්තුවේදී මෙතන නැති හින්දා සමා වෙන්න මම මේක ඉදිරිපත් කරනවා. මේක හැන්සට් ගත වෙලා තියෙන නිසා ඔබට බලන්න පුළුවන්. මට මගේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී කිව්වා. දරු නලින් බණ්ඩාර මැතිතුමා ප්‍රකාශයක් කරනවා සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැත්ස් උගන්වන විශ්වවිද්‍යාලවල පහසුකම් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් ඒවා ඉගැන්විය යුත්තේ ඉස්කෝලවල කියලා තමයි එතුමා කිව්වේ. ඇත්තටම මෙතන එතුමා කියනවා මේ කතාව ඒ කියන්නේ සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැත්ස් උගන්වන විශ්වවිද්‍යාලවල කියලා මෙතුමා කියනවා STEM මෙන්න මේ වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමා කියපු කතාව විකෘති කොට දැක්වීම. ඒ කියන්නේ
මේ ස්ටීම් කියන කතාව පිළිබඳව අතිකර ජනාධිපතිතුමා එතුමාගේ මේ අද රාජාසන කතාවේ 22 වෙනි පිටුවේ දක්වලා තිබෙනවා. මේකේ අදහස එතුමා කිව්වේ නලින් බණ්ඩාර මැතිතුමා කිව්වේ සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මේ උගන්වන උසස් පෙළ කියලා. නෑ ඒ කතාව නෙවෙයි ස්ටීම් STEM කියන වචන වලින් අදහස් කරන්නේ. මේක මම හොයා බැලුවා ඒ කියන්නේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඔවුන් විස්තර කරන මෙන්න මේ විදිහට STEM කියන වචන වල තේරුම ඒකේ දක්වලා තියෙනවා that describe research and learning in science technology engineering and mathematics. ඒ කියන්නේ මේකේ රිසර්ච් කරන එක ඒ වගේම තමයි මේ පිළිබඳව අධ්‍යයනය කරන එක පිළිබඳව රජයේ ප්‍රතිපාදන වැඩි කළ යුතුයි කියලා අතිකර ජනාධිපතිතුමා කිව්වේ. ඉතින් රිසර්ච් කරන්නේ නැහැ උසස් පෙළ ළමයි, පාසල් ළමයි. එතකොට මේ නලින් බණ්ඩාර මැතිතුමා අද එතුමායි කතාව විකෘති ජනාධිපතිතුමා කතාව විකෘති කරා. මේකදී ගරු හරණේ මන්ත්‍රීතුමිය ඔබතුමිය කීවා ඇත්ත වශයෙන්ම නායකයෙක් කටයුතු කළ යුත්තේ ජයග්‍රහණ තමන් වෙත ලබා ගැනීමෙන් පරාජය අන් අයට ලබා දීම කියන කතාවක් පිළිබඳව දෙයක් නැහැ. මම කියන්නේ ඔබතුමිය හොඳින් මේක නිරීක්ෂණය කරලා බැලුවොත් අපි කියනවා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ සංකල්පය අපි මේ මැතිවරණයට කලින් ප්‍රකාශ කරා. මේකේ ගැටලු ඇති වුණා. ඒ ගැටලු ඇතිවීමේදී එකක් තමයි සමහර ඔබ කිව්වා වගේම සමහර වෙලාවට අපේ පැත්තේ දුර්වලතා මේකේ පිළි අරගෙන තිබෙනවා. මේකදී එතුමා කියනවා මේ අඩුපාඩු විසඳා ගත යුතුයි අප විසින් කියලා. මේ බලන්න හරිත කෘෂිකර්මාන්තය පිළිබඳව පුළුල් සංකල්පයේ සමහර විට වගකීම් විසින් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනගත වීමට හේතු වුණා. මේකදී එතුමා කියනවා ඒ නිසා සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා යුතුයි කියලා. මොහොතක් මට දෙන්න ප්‍රියාල් මේක පැහැදිලි කරන්න. අපි දන්නවා අද වෙනකොට බලශක්ති අර්බුදයක් තිබෙනවා. ඔබ දන්නවා අපි පැරිස් රටවල් 196ක ඒ ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2050 වෙනකොට අපි මේ ඉන්ධන වලින් khනිජ තෙල් වලින් ඉවත් වෙනවා කියන එකඟතාවයට අවිල්ලා තියෙනවා. අද ගල් අඟුරු ලෝකේ රටවල භාවිතා කිරීම නතර වෙලා තියෙන්නේ. ලංකාවත් ඒකට එකඟ වෙලා තියෙනවා. එහෙමනම් මේ කියන ගල් අඟුරු නැත්තම් මේ කියන khනිජ තෙල් වල අතුරු ඵලයක් තමයි රසායනික පොහොර. එතකොට ඒ නිසා 2050 රසායනික පොහොරෙන් අයින් වෙන්න වෙනවා. ඔබ දන්නවා මේකේ අපි සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. හඳුනා නොගත් මම කියන්නේ ඒක මට වැඩි අපේ බුද්ධික වතුරන මැතිතුමා මේ ගැන දන්නවා. හඳුනා නොගත් මේ වකුගඩු රෝගය පිළිබඳව අනියත බියක් නැත්තම් මේක විවාදයක් තියෙනවා. මේකට මේ රසායනික පොහොරත් බලපානවා නේද කියලා දෙපැත්තක් තියෙනවා. අනිත් පැත්තෙන් අපට අද යූරියා මෙට්‍රික් ටන් එක ඩොලර් 250ට තිබ්බ එක මාස 6කට කලින් අද 1300ට ගිහිල්ලා තියෙනවා අප්‍රියාල්. ඒ නිසා කරුණු තුනක් මත අපට හරිත කෘෂිකර්මාන්තයට යන්න වෙලා තියෙනවා. නමුත් ඒ ජයමේදී මම විශ්වාස කරන්නේ නෑ ප්‍රියාල් ආණ්ඩු පක්ෂයට විතරක් තනිව මේක කරන්න බෑ. මොකද බිල්ලම වනවා. සමපේක්ෂණ ප්‍රහාර එල්ල කරනවා. මේ මතවාදේ ජනගත කරන්න බලපෑම් කණ්ඩායම් විපක්ෂය ආණ්ඩු පක්ෂය නිලධාරීන් මේ සියල්ල ඉතාම දැවැන්ත විදියට අවබෝධ කරගත යුතුයි. ඒකද කියයි ඇයි මේක හදිසියෙ ගෙනාවේ කියලා. මට මෙහෙම කතා කරන්න පුළුවන්ද ප්‍රියාල්? හදිසියෙ ඇයි කොරෝනාව පැමිණියේ? ඒ නිසා අපට විකල්ප වලට යන්න උන හදිසියෙ සමහර දේවල් සම්බන්ධයෙන් මම කියන්නේ ඒක එකම පිළිතුරු කියලා. නමුත් ඉදිරියේදී අපට සිද්ධ වෙනවා මේ එක්ව වැඩ කරන්න මේක ජයග්‍රහණය කරන්න ප්‍රියාල්. සුදී ඔබතුමන්ට හරි අමරසූරිය මැතින් දැන් විශේෂයෙන්ම එතුමන් මතු කරපු ප්‍රධාන කාරණාවක් තමයි විශේෂයෙන් විකල්ප කණ්ඩායම් සහ විපක්ෂය බොහෝ විට රජයට නෙමෙයි මේ ප්‍රහාර එල්ල කරමින් රාජ්‍යයට ඔවුන් අසමත් කරන්නට උත්සාහ කරන්නේ අසමත් කියලා පෙන්වන්නට උත්සාහ කරන්නේ රජය නෙමෙයි රාජ්‍ය කියන කාරණාව. රජය නෙවෙයි රාජ්‍ය. නෑ මෙහෙමයි. ඉතින් ආණ්ඩුවක් තමයි රජය මෙහෙවන්නේ. රජය කියලා දෙයක් තියෙනවා ආණ්ඩු මාරු වෙනවා. එතකොට ආණ්ඩුව තුලින් තමයි ඒ රාජ්‍යයට නායකත්වය දෙන්නේ. ඉතින් ඒකයි අපි මතු කරන්න හදන්නේ. මම හිතන්නේ එතන නායකත්වය නායකත්වය ප්‍රතිපත්ති සම්පාදනය මෙතන සියල්ලටම නායකත්වය දෙන්න ඕනේ ආණ්ඩුවක් විසින්. ඒතකොට අපි මෙතන
විවේචනය කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති. ඒකත් එක්කනේ එතකොට අපිට දේශපාලඥයන් හැටියට අපේ ප්‍රධාන වගකීම ප්‍රතිපත්ති සම්පාදනය. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒක තමයි ආණ්ඩුවේ වගකීම. සැලසුම් කරන එක, ටාගට් දෙන එක, ඒක යම්කිසි විදියට මොනිටර් කරන එක. අපිට එතනට යන්න බැරි හින්දා අපි ඔබතුමියන් සහ ඒ සියලු දෙනාට බාර දීලා තියෙනවා. ඒක බාර දීලා තියෙන. එතකොට අපිට කතා කරන්න වෙන්නේ එතන ඉඳගෙනනේ. එතකොට මේ පරිණත නායකත්වය කියන්නේ මේ දැන් මෙතුමාලම කතා කරන දෙයක් තමයි සාමූහික වගකීම කියන එක. ඒකට සාමූහික වගකීම කියනකොට දැන් කොච්චර ලස්සනද ප්‍රියාල අපිට කියන්න පුළුවන් නම් ඔව් යුද්ධය දින්න. යුද්ධය දින්නේ තනි පුද්ගලයෙක්ින්ද නෙවෙයි. මේකේ කණ්ඩායමක් හිටියා. මේකේ නායකයෝ කීප දෙනෙක් හිටියා. අපි ඒ සියල්ලම අගය කරමු. එන්නත්කරණය සාර්ථකව කෙරුණා. එන්නත්කරණය සාර්ථක කරන්න අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය කොච්චර මැදිහත් වීමක් වුණාද? අපේ දොස්තර කොච්චර මැදිහත් වීමක් වුණාද? අපේ PHIලා කොච්චර මහන්සි වුණාද? අපේ හෙදියන් කොච්චර මහන්සි වුණාද? අපි ඒ ඔක්කොලම අගය කරමු. ඒ ඔක්කොලාට ඒකේ දෙමු ඒ සක්සස් එක ඒක ගන්න කියලා ඒ ඔක්කොලාටම. ඒකයි මම කියන්නේ පරිණත ඩොක්ටර් හරිනේ ඒ කියන්නේ ඔබ ප්‍රකාශ කරන්නේ අතිකර ජනාධිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කරාට පස්සේ ඔය ත්‍රිවිධ හමුදාවල ඉන්න සියලුම නායකයන්ට වගේම ඒකට අඩු ඇති වශයෙන් සහභාගී වෙච්ච ඇත්තටම ඔය සිවිල් ආරක්ෂක නිලධාරීන්ට පවා ඒ සම්මාන ප්‍රදානය කරා. ඒ වගේම මේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ කර්තව්‍යයේදී අතිකර ජනාධිපතිතුමා ඒ සියලු දෙනා සහභාගී කරගෙන ඒ සියලු දෙනා අගයමින් තමයි යන්නේ. කිසිදු වෙලාවක ඔබතුමී ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා තමන් තනියෙන් කොරෝනා වැළැක්වුවා කියලා තියෙනවා කියලා. මන්ත්‍රීතුමා මෙතන ඇයි එහෙමනම් ඔබතුමාලම හැමතිස්සෙම කියන්නේ මේ රාජපක්ෂලා මේක කරේ කියලා. මං කියන්නේ එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න වෙලාවෙම එහෙම කිව්වා නම් යුද්ධේ මේ ඒ අගය කිරීම කරා නම් ඇයි එහෙනම් මේ මන්ත්‍රීවරුන් හැටියට ඔබතුමාලා මේ රාජපක්ෂලව විතරක් මතු කරන්නේ? ඒක මං කියන්නේ ඒක වැරදි ඩොක්ටර් හරිනේ. නෑ මෙතුමාලා වුණත් හැමතිස්සෙම කියන්නේ රාජපක්ෂවරු විතරක් නෙවෙයි මේකට සහභාගී වුණේ. අපි සාමාන්‍ය ඩොක්ටර් හරිනේ ඔබට බාධා කිරීමක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් පරාක්‍රම බාහු යුගය ගැන කතා කරනකොට පරාක්‍රම බාහු යුගය ගැන අපි කතා කරනවා. නමුත් එහිදී අපි කියන්නේ පරාක්‍රම බාහු යුගයේ මෙන්න මේ ගල්පුවරෝ නිර්මාණය කළ මේ අහවලා කියලා. ඒ නිසා ඔබතුමී ඒක පටු කරන්න එපා රාජපක්ෂවරු කියලා කියන්නේ පරාක්‍රම බාහු යුගයේ වගේ කතාවක් ඉතින් අදහස් කරලා තියෙන්නේ. මට දැන් මගේ වෙලාවනේ මං අතිශයින්ම භයානක දෙයක් ඒ කියුවේ. ඩොක්ටර් තව එකක් මට විනාඩියක් දෙන්න. මේකට තව අවස්ථාවක් දෙමු ඔබතුමීට උත්තර දෙන්න. මේ අතිශයින්ම භයානකයි. අපි ඉන්නේ මේ පරාක්‍රම බාහු යුගයක කියන එහෙම මේ මොකද රාජකීය පවුල් ඉන්න යුගයක් ගැන නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට රජවරු නැහැ. නෑ ඔබතුමී වැරදි අතින් තේරුම් ගත්තේ. ඔබතුමී වැරදි අතින් තේරුම් ගත්තේ. මං කිව්වේ යුගය ගැන අපි කතා කරනවා. යුගයේ පුජ්‍යලයෝ ගැන කියන්නේ නැහැ බොහෝ විලාවට. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. විය යුතුයි. තව එකක් මගේ කාලයක් දෙන්න මට උත්තරයක් දෙන්නකෝ ඩොක්ටර්. දැන් ඔබතුමිය ඔය රාජපක්ෂවරු කියන බීතිකාව එක්ක කතා කරද්දී මම මේ කියන්නේ දැන් යුද්ධය ගැන කතා කරනකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඊළඟට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඔය ඔක්කොම කට්ටිය හිටියා. හැබැයි යුද්ධය සහ මුලින් ඉවර කරන්න බැරි වුණා. මං අහන්නේ එහෙම තියද්දී මේ යුද්ධෙට සේනාධි නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, සහන දුන්නේ එතුමල්ලා. ඒ වෙලාවේ යුද්ධ කරන්න උපකරණ සපත්තු ටික පවා නැතුව හිටපු සොල්දාදුවන් ශක්තිමත් කරලා ඒ ආණ්ඩුවේ ඒ නායකත්වය දුන්නේ රාජපක්ෂවරු. ඊගාවට ඒ රාජපක්ෂවරු මතකද ගිහිල්ලා ආරක්ෂක ලේකම්තුමා පිත්තල හන්දියේ බෝම්බෙට ගුදුරු වෙනවා. මම අහන්නේ ඉතින් එවන් තත්වයක් තුළ අපි මේ රාජපක්ෂවරුන්ගේ මෙහෙවීම තුළ යුද්ධ දිනුවා කියාපුවම ඔබතුමීගේ පපුවට වේදනාවක් දැනෙනවද කියන එක විතරයි දැනගන්න ඕනේ. නෑ මගේ පපුවට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මම කියන්න හදන්නේ ගරු ඇමතිතුමා මෙච්චරයි. ඒ යුද්ධය ගැන කතා කරනකොට රාජපක්ෂවරු විතරක් නෙවෙයි එතන මැදිහත් උනේ.
මෙතන මැරුන් කාපු සොල්දාදුවෝ ඉන්නවා. මෙතන සරත් ෆොන්සේකා අපි ගමු දැන් ඒ පැහැදිලිවම අපි එකඟයි. කිසි විරෝධයක් නැහැ. අපි එකඟයි. වර්තමාන හැසිරීමයි අපි එකඟ වෙන්නේ නැත්තේ තුමාගේ. එතකොට අපි උනත් ඒක කන කතා කරනකොට ඒ ඔබතුමාලා ඒක ගැන කතා කරන විදියෙන්ම අපි හදනවා මේ නිකන් මේක මේ අපි දැන් ඉන්නේ වෙනමම යුගයක කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි නායකයන් පත් කරනවා. මං කියන්නේ අපි කල යුතු ප්‍රධාන දෙයක් මේ දේශපාලන සංස්කෘතිය. මම හිතන්නේ අපි එකඟ වෙනවා එතනදී. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනකොට අපි පොඩ්ඩක් මේ නායකයන් කියන කට්ටියත් අපි ගන්න ඕනේ හපව පොළවට. මෙහෙම මේ වන්දනා කරන එක අතිශයින්ම භයානකයි. මගේ හිතේ අමාරුව මට රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයාවත් ගෝඨාභය රාජපක්ෂ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි දේශපාලන සංස්කෘතිය ගැන හිතන එක අතිශයින් වැදගත්. එතනදී මේ අහස උඩ තියාගෙන ඉන්න එක ඔවුන්ටත් අපි කරන හානියක්. අපි පොළවට අපි ඔක්කොම ලෑමු පොළවට ඔක්කොම ලෑමු එකම තැනට. එතකොට තමයි මං හිතන්නේ අපිට මේ දේශපාලනය කියන එක නැවත වතාවක් ජනතා සේවයක් බවට පත් කරන්න පුළුවන්. මං හිතන්නේ මෙතන අපි 4 දෙනාම එකඟ වෙයි. ඒ ජනතා සේවයක් නැතිවීම තමයි අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියත් එක්ක තියෙන ප්‍රධාන ගැටලුව කියන. ඒක මං හිතන්නේ සමහර විට මේ රාජපක්ෂ පවුල වටා ඉන්න අය කරන වැරද්දක්. ඔවුන් ඒ රාජපක්ෂ පවුලටත් කරන ලොකු හානියක් මෙහෙම මේ විදියට පුම්බලා තියෙන එක. මොකෝ ඒගොල්ලන්ටත් එතකොට හරියට ප්‍රශ්නේ තේරෙන්නෙත් නෑ. මොකද්ද මිනිස්සු ඇත්තටම හිතන්නේ කියන එක තේරෙන්නෙත් බැරි වෙන්නේ මේ වටේ ඉඳගෙන මේ තමන්ගේ උවමනාව නිසා මෙහෙම පුම්බන එක. ඒක මම කියන්නේ ඒක රාජපක්ෂ විරුද්ධ වික්‍රමසිංහලද අමරසූරියලද මොකද්ද කියන එක අදාළ නෑ. නම අදාළ නෑ. මෙතන මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වෙන්න ඕනේ මේ දේශපාලන සංස්කෘතිය මේ වන්දනා කරන සංස්කෘතිය අපි කාටවත් වඩා ඉහළින් ඉන්නවා කියන එක ඒක වෙනස් විය යුතුයි. යටතොබ කැලමඩ දේශපාලන කතාව සුලිය සමගින් අප අද දවසේ සංවාද කරමින් සිටින්නේ පවතින දේශපාලන තත්ත්වයේ සහ රටේ හෙට දවස පිළිබඳව නැත්නම් රට හෙට දවසේ ගමන් ගන්නා උද්දේශාන්තිය පිළිබඳව තුන්වන වටයත් දෙවන වටේ ක්‍රියාත්මක වුණු ව්‍යුහය 90යි ක්‍රියාත්මක වන්නේ ඒ ලෙසම සභාවකව අදහස් දක්වන අතරේ අතුරු ප්‍රශ්නයක් නගන්නට අවස්ථාවක් තිබෙනවා. අය බාධාක් බවට පත් නොකර අප තුන්වන වටයත් ආරම්භ කරන්නට ආරාධනා කරන්නේ දිවිහෙර තමාතිතුමන්ට. ප්‍රියල් අපේ වසන්ත මන්ත්‍රීතුමා ඉවරචන මෙල් එක රටවල් ගානේ හිඟමනේ යනවා. රටවල් ගානේ හිඟමනේ යනවා කියලා කියන්නේ අනුර කුමාර දිසානායක නායකතුමා අපේ ආචාර්යතුමියගේ. ඔන්න නායකයන්ගේ මානසිකත්වය. දැන් ඒක මම කියන්න හදන්නේ රාජපක්ෂවරුන් මත යැපෙනවද කියන කාරණාවට තියෙන ප්‍රශ්නේ. ඒතර රාජපක්ෂවරු එන්නත් ජනතාව වෙනුවෙන් හිඟමනේ ගිහිල්ලා හරි එන්නත් හොයාගෙන ඇවිල්ලා මේ රාජකාරිය කරා යුතුයකම වගේ කියනවා. මම නිකන් උදාහරණයක් කියන්නේ අහගෙන ඉන්න අයට දැනගන්න. එතකොට එතුමිය කියනවා මේ ඇයි රාජපක්ෂවරුන්ට මෙච්චර සලකන්නේ. දැන් අපි යුද්ධෙන් දිනලා අවුරුදු රට පාලනය කරලා 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මැතිතුමා තනතුරෙන් ඉවත් වෙනවා. මහජන තීන්දුව ගරු කරලා ගෙදර යනවා. එතකොට මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන ගෞරවය හින්දානේ එදා බස් අරගෙන ගිහිල්ලා බස් 150යි දවසකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත දේශපාලනට එන්න කියනවා. හොඳයි පැරදිච්ච මොන ලෝකේ මොන නායකයා පිටිපස්සේද ඔහොම මිනිස්සු ගියේ. අපේ රටේ ඒක වුණා. ඊගාවට අවුරුදු 1මාරකින් යහපාලන ආණ්ඩුව හදලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදලා වයස අවුරුදු 1මාරයි ප්‍රාදේශීය මැතිවරණ එනවා. රාජපක්ෂ නම ගෑවිච්ච හැම කෙනාටම මේ රටේ ඡන්ද දුන්නා. පළාත් පාලන ආයතන 340කින් 239ක බලය. මේ අවුරුදු 1මාරක් වයස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුවට දෙන්නේ ඇයි? අන්න ඒ තමයි මේ රටේ ජනතාවගේ කෙලෙගුණ දන්න බව. ඒක වෙන කිසි නායකයෙකුට නැහැනේ. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයස අවුරුදු 68යි. එක්සත් ජාතික පක්ෂයේ වයස අවුරුදු 72යි. ඒ පක්ෂ දෙක පැත්තකින් දාලා ඡන්දෙ දුන්නා. ඊළඟට අපි බලමු ජනතා විමුක්ති පෙරමුණ ඒවකට අවුරුදු 60ක් වයස. දැන් මේ අවුරුදු 60කද දැන් අවුරුදු 60ක කාලය තුල එවන් ආකර්ෂණීය නායකත්වයක් තිබුණා නම්
106ක් ඡන්ද ගත්තා 103 දක්වා පහළ වැටෙනවද? පාර්ලිමේන්තුවේ 6 දෙනෙක් හිටපු එක 3 දෙනාට පහළට බහිනවද? මම කියන්න උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සංස්කෘතිය ශිෂ්ටාචාරයේ ගලාගෙන ආවේ මේ කෙලෙහි ගුණ දන්න බවත් එක්ක. ඒ හින්දා කෙලෙහි ගුණ දන්නා කියන කාරණාවත් එක්ක තමයි මේ රටේ ජනතාව රාජපක්ෂවරුන් සලකන්නේ. ඒ මත තමයි ශ්‍රී ලංකා ප්‍රධාන පෙරමුණ හැදෙන්නේ. ඉතින් එවන් තත්ත්වයක් තුළ අපේ ආචාර්ය හරින අමරසූරිය මැතිණියලට පුදුමයක්. මොකද ඒගොල්ලන්ගේ පක්ෂවල එවන් නායකයෝ නැහැ. ඊළඟට ප්‍රියාල් ඊයේ පෙරේදා අපි කුරුණෑගල ඉඳලා ආරම්භ කරපු අධිවේගී පාර විවෘත කරා. ජෝන්සන් ප්‍රනාන්දු මහා මාර්ග ඇමතුමා ඒ වගේම අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හැටියට මේකේ වගකීම බාර අරගෙන ජනාධිපතිතුමා යගමැතිතුමා කුරුණෑගලට කැඳවගෙන ආවා. එතකොට මීරිගම ඉඳලා කුරුණෑගලට ගමනේදී අති විශාල පිරිසක් එකතු වෙලා මේ රජයට ගරු කිරීමක් හැටියට එකතු වෙච්ච හැටි. ඊළඟට කුරුණෑගල නගරයේ ආසන්නයේ අති විශාල පිරිසක් සෙනග එකතු වෙලා මේ කාරණාව අනුස්මරණය කරපු හැටි. මේ තමයි මේ අවුරුදු දෙකක කාලය තුළ රජයේ කොරෝනා ඌදුරට මුහුණ දීලා තියෙන වෙලාවක ඒ වෙනුවෙන් පෙනී හිටිනකොට පාළුගේ වළම් බෙදපු විපක්ෂය දැක්කා මේ ආණ්ඩුව හුදේකලා වෙලා තියෙනවා ජනතාවගෙන් ඈත් වෙලා ඉන්නවා අපිත් එක්ක තමයි මිනිස්සු ඉන්නේ වදේ සුරංගනා ලෝකයක ඒගොල්ලෝ සිහින ලෝකෙක හිටියා. හැබැයි මේ කුරුණෑගල රැස්වීම දැක්කහම එතන වැඩම කරපු පූජනීය මහා සංඝරත්නයේ පූජක ප්‍රසාදීන් වහන්සේලා ඒ මහ විශාල ජන ගංගාව දැක්කහම මේ රටේ ජනතාවගේ මතය කොතනද තියෙන්නේ කියලා අපූර්වට එතන පිළිඹුණා. එතකොට මෙතෙක් කාලයක් තිස්සේ ඒගොල්ලෝ අසරණ වෙලා හිතාගෙන හිටපු ලෝකේ එහෙම නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් තිබුණා මේ කාරණාවත් එක්ක. ඊළඟට මම කියන්න උත්සාහ කරන්නේ 2022 වසර පෙබරවාරි මාසේ 3 වෙනිදා මේ රටේ මුදල් ඇමතිතුමාගේ වැඩපිළිවෙලක් වෙච්ච සංවර්ධන යෝජනා රුපියල් මිලියන 85000ක් මහජනතාවට දීලා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කරනවා. එක ග්‍රාම නිලධාරී වසමකට වැඩ විෂයන් 7ක්වත් අඩු ගානේ ආරම්භ කරනවා ඒ දවසේ. මෙම ආරම්භ කළා මුල්ගල් තියලා නිකන් ඉන්න නෙමෙයි අර පෞද්ගලික කාර්ය වගේ. මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැන්ටමත් මේවා රාජ්‍ය ආයතන වල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ඒ වගේම විවිධ ආයතන වලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්ක මේ රටේ ජනතාවට නව පිබිදීමක් ඇති වෙනවා. මෙතෙක් කාලයක් තිස්සේ කොරෝනා වදුරෙන් බැටකාපු ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු අලුත් කරලා නැවත වතාවක් රට නව මාවතක් කරා යොමු කරන දැවැන්ත සංවර්ධන ප්‍රවේශයන් ගේන වැඩසටහනක් එක්ක ඉන්නේ. මේ සියල්ල මෙහෙම වෙනවට අමතරව අපි විශාල වශයෙන් අධිවේගී පාරවල් හැදෙන එක, මහා මාර්ග හැදෙන එක, වාරි සෞභාග්‍ය වැව් හැදෙන එක, ඒ වගේම ශිකාරම් වැඩතර මේ වගේ ගොඩක් වැඩ වෙනවා. ඊට අමතරව තමයි ග්‍රාම නිලධාරී වසමක අඩුම ගානේ වැඩ විෂයන් 7ක්වත් ආරම්භ කරලා අර මහා පරිමාණ ව්‍යාපෘති වලට අමතරව මේ රටේ ලක්ෂයක් වැඩසටහන් මුදල් අමාත්‍යතුමා ආරම්භ කරන්න ලෑස්ති කරලා තිනවා. මේ වැඩත් එක්ක විපක්ෂයේ බලාපොරොත්තු සහ මුලින්ම සුන්නත් දූණිය වෙලා යනවා. මේගොල්ලෝ විශ්වාස කරන විදිහට රජයේ කෙරේ ජනතාවගේ තියෙන විශ්වාසය අවිශ්වාසයක් බවට පත් වෙලා කියන කාරණාව බොරුවක් කරන්න කුරුණෑගල එදා ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමාට පුළුවන්කමක් තිබුණා නායකත්වය දීලා වැඩ කටයුතු ආරම්භ කරා. ඒහා සමානවම සමස්ත රටේම ග්‍රාම නිලධාරී වසම් 14101ම මේ වැඩසටහන ආරම්භ කරනකොට රටට ආදරය කරන ජනතාවට අපි ආරාධනා කරනවා එන්න රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන මේ වැඩසටහන එක්ක රජයත් එක්ක අපි එකතු වෙලා අපිට උදව් කරන්න කියලා අපි එයාට ආරාධනා කරනවා. සුතිය පුදුමන්ට බුද්ධික වතරණ මන්ත්‍රීතුමනි දැන් එතුමන් මතු කරන ප්‍රධාන කාරණාවක් තමයි මේ රජයට තියෙන ජනප්‍රියතාවය නැත්නම් මේ රජයෙන් ජනතාව ඈත් වෙලා කියන එක විපක්ෂය දකින හීනයක්. ඒකට හොඳම උදාහරණයක් තමයි පෞද්ගලික මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස විවෘත කරන අවස්ථාවේදී ජනතාව මොනතරම් උද්‍යෝගිකයින් රජයේ මේ කාරණාවත් එක්ක සම්බන්ධ වුණා කියන කාරණාව කියන්නේ. ඕනම දේශපාලන ව්‍යාපාරයක දේශපාලන මේ අංශ ගණනාවක් තියෙනවානේ. දැන් රැස්වීම් වල ඉන්න සෙනගේ එහෙම නැත්නම් උත්සව සභාවකට ඇවිල්ලා ඉන්න පිරිසෙන් කිසිම දේශපාලන ව්‍යාපාරයක ඒක දේශපාලන ව්‍යාපාරයට සන්තුෂ්ටියක් ලබන්න පුළුවන්. හැබැයි ඒකයි ජනතාවගේ මතයයි කියන්නේ දෙකක්. කවුරු හරි හිතනවා නම් ඒක සියලු දේශපාලන ව්‍යාපාර වලට අදාළයි. හැම පාටකටම අදාළයි. ඒකෙන් මේ රටක මේ
හුලං හමන්නේ මොන පැත්තටද එහෙම නැත්නම් දේශපාලන මතය මොකද්ද කියලා මේ අර අම්ල භස්ම හඳුනා ගන්න ලිට්මස් පරීක්ෂණ වගේ පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් ඒක නම් ලිට්මස් පරීක්ෂණය ඒක යථාර්ථවාදී නෑ. එක දෙක මෙතුමා සඳහන් කරන විදිහට මේ ප්‍රතිපාදන මේ යෝජනා අනුමත කළ ප්‍රතිපාදන වෙන් කිරීම කියන්නේ එකක්, ඉම්ප්‍රෙස්ට් එක රිලීස් කරනවා කියන්නේ නැත්නම් මුදල් නිකුත් කරනවා කියන්නේ තව එකක්. මේ 20යි 22 අවුරුද්දට අදාළ මේ ඇලොකේෂන් එකයි 20යි 22ට අදාළ ඉම්ප්‍රෙස්ට් එකයි කියන දෙකක්. ඉතින් ඇලොකේෂන් එක නිකුත් කරන්න පුළුවන්, ඉම්ප්‍රෙස්ට් එක ගියාද කියන එකයි වැඩි. දැන් මම කියන්නම් හොයලා බලනකො මේ මන්ත්‍රීතුමාලා ඔක්කොම දැන් අපි දෙසැම්බර් 31 පොත් වැහුවානේ. මන්ත්‍රී ප්‍රතිපාදන ගිය අවුරුද්දට මිලියන 10ක් ලැබුණානේ. ඒ ඔක්කොගම මේ දැන් මේ අනුමත වෙච්ච යෝජනා වලට අදාළ ප්‍රතිපාදන ඇලොකේෂන් ගියාට දැන් මේ වෙනකොට බිල් ටික සෙටල් කරලා ඉවරද කියලා. නැත්නම් ඉම්ප්‍රෙස්ට් එක රිලීස් වෙලා බිල් සෙටල් කරලා ඉවරද? 31 වෙනිදා වෙනකොට පොත් වැහුණා. නෑ 31 වෙනිදා වෙනකොට මහා බණ්ඩාගාරයට අවශ්‍ය දේවල් මේක ඉන්ටර්නෙට් එකෙන් ගියා නම් අනිවාර්යයෙන් මේ සියල්ලට සල්ලි දුන්නා. හැබැයි 31 වෙනිදාන් පස්සේ බිල් පත් ආවා නම් ඒවට ගෙවන්න බැරුණා. මම වගකීමෙන් කියන්නේ මගේ අමාත්‍යාංශේ 31 වෙනිදා රෑ 12 වෙනකන් ආපු ඔක්කොටම ගෙවලා ඉවරයි බණ්ඩාගාරෙන් සල්ලි දාස් කරා. නෑ මම උදාහරණයක් කියන්නේ ඒකත් ඔබතුමා කියන්නේ ලංකාවේ තුල තියෙන අමාත්‍යාංශය. නෑ නෑ. ඒ හින්දා මේ බොරු බිල්ල මවන්න එපා ගරු මන්දිතුමා. ඔබතුමා උගත් එක්කෙනෙක් නේ. බොහොම විද්‍යාත්මකව කතා කරන ප්‍රශ්න දිහා බලනවනේ. හරි. මම දැන් කියනවා මේ වගේ දැනට කියන්නේ දිස්ත්‍රික්කේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිල් ටික ගෙවලාද කියලා කියන්නේ ඔබතුමා. මම රට පුරා ගැන දන්නේ නෑ. මම කියන්නේ 31 වෙනකොට ගෙවුවා මේ ලංකාව. නෑ එතෙන්ද විතරක් මේ වෙන භාණ්ඩාගාරයක් නෑනේ. ඒකටද වෙන මුදල් අමාත්‍යාංශයක් නෑනේ. මේක ලංකාවට පොඩි සාධකයක්. ඒක තමයි. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් රටම මනින්න බෑ වගේ තමයි. ඔබතුමා කියනවා නම් මාලිම්බඩින් මනින්න බෑ කියලා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් රටම මනින්න බෑ. ඒ නිසා ඔබතුමා හිතනවා ඔබතුමාගේ අමාත්‍යාංශය කියන්නේ රටම කියලා. ඒක එහෙම නෙවෙයි. ඒ නිසා තමයි මම උදාහරණයක් කිව්වේ. ඒ නිසා මේ බිල්ලෝ නෙවෙයි මේ මං කියන්නේ ඇත්ත. ඒ කියන්නේ ඇත්ත. මොකද මම මේ අකුරස් සතුරලී මාලිම්බඩ ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල මේ මෙතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙක් මමත් හිටපු සභාපතිවරයෙක් මම සාමාන්‍ය සමහර කාරණා සම්බන්ධයෙන් පසුබිම් කරනවා. ඉතින් මම මේ කියන්නේ අද හවස වෙනකොට තිබුණු තත්ත්වය. ඒ නිසා ඉතා පැහැදිලිව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන දැන් ප්‍රතිපාදන වෙන් වුණු හැම එකක්ම ඇලොකේෂන් එන්නේ නැහැ. එහෙම ඇවිල්ලත් නැහැ. ලංකා ඉතිහාසය හැමදාම වෙලත් නැහැ. නිසා දැන් එක දවස වැඩ පටන් ගත්ත පළියට මම කියන්නේ ඒක හැමතිස්සෙම මේ හැම එකම මනින්න ඕන අවුරුද්දකට පස්සේ තක්සේරු කරන්න ඕන. එක දවස වැඩ පටන් ගන්න පුළුවන්. හැම ආණ්ඩු යටතේම පළවෙච්ච මුල්ගල් කොච්චර තියෙනවද? ඒක නෑ කියන්න පුළුවන්. නිසා අවුරුද්දකට පස්සේ තමයි බලන්න ඕන ඒ කියන වැඩේ වුණාද නැද්ද කියන එක. නිසා මේ ඉතා පැහැදිලිව මේ අපිට බිල්ලොමවන් නුමනාවක් නැහැ. බිල්ලොද ඇත්තද බොරුද කියන එක බලා ගන්න තිබුණා. පළාත් පාලන මැතිවරණය අවුරුද්දක් කල් ගියේ නැත්තම්. මැතිවරණ කල් දැමීම හැම ආණ්ඩුවම කළා තියෙනවා. ඒවට හේතු වුණු සාධාරණ කාරණාවක් තියෙනවා අසාධාරණ කාරණාවක් තියෙනවා. එතකොට මැතිවරණ කල් දැමීමේ ජනමතය යට ගන්න කල් දැමීම පිළිබඳ කාරණේදී මේ කිසිම ආණ්ඩුවකට ගැලවෙන්න බෑ. ඒක මම කියන්නේ 1975 තියන්න ඕන මහ මැතිවරණ කල් දාපු තැන ඉඳලා 82 ජනමත විචාරණේ ඉඳලා හැම ආණ්ඩුවම කළා තියෙනවා. මම ඒ කාරණේ එක පැත්තකට දාලා මේ ගන්නෑ. නමුත් පළාත් පාලන මැතිවරණයේ අවුරුද්දකින් කල් දාන්න නැතුව තිව්වනම් රැස්වීමේ තිබිච්ච උද්ඝෝෂණය ජනතාව ඡන්ද දෙනකොට තියෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. ඒ නිසා ලිට්මස් පරීක්ෂණය වෙන්නේ මැතිවරණ. ලිට්මස් පරීක්ෂණය වෙන්නේ මැතිවරණ. අර මෙතුමම කියපු විදිහට 2018 පළාත් පාලන මැතිවරණය විසින්න්නේ ලිට්මස් පරීක්ෂණය තුල ආණ්ඩුවට සංඥාව දුන්නා. ඒක ජනාධිපතිවරණයේ මහ මැතිවරණයෙන් තහවුරු වුණා. ඉතින් ඒ නිසා රැස්වීම් වල ඉන්න සෙනගෙන් ජනමතය මනින්න පුළුවන් නම් ඒක හරියට ඡන්ද කාලට පොකට් මීටින් වලට ආපු අස්සල්ලේකන ටික එකතු කරලා මනාප ප්‍රතිඵලේ කියා ගන්න සමහර අපේක්ෂකයෝ ඉන්නේ. අන්න ඒ හා සමානයි. සති ඔබතුමන්ට අර සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා කියනවා බොහෝ අවස්ථාවල මේ රැස්වීම බලන්න එන ජනතාවෙන් දේවල් තීරණය වෙනවා නම් ලංකාවේ එනකොට බලය තියෙන්න ඕන කොහෙද කියලා ඒ කාරණාවත් සිහිපත් වුණා. වසන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමන්ට අවස්ථාව දුන්නාට
ඔව් ප්‍රියාල් ඇත්තටම පහුගිය කාලේ අපේ මන්ත්‍රීතුමත් මන්ත්‍රීතුමියත් දෙදෙනාම කියපු සමහර කතාවලදී මට හැඟුණා අපි බිල්ලු මවන්නේ නැහැ අපි ඒ වගේ රට තුල අවුලක් ඇති කරන්නේ නැහැ කියන කතාවක් මෙතෙන්දී ප්‍රකාශ වුණා. නමුත් හැබැයි මේ මන්ත්‍රීතුමන්ලා දෙදෙනා පෞද්ගලිකව අපි දන්නවා ඒ විශිෂ්ට කාර්යභාරය පාර්ලිමේන්තුව තුලත් ඉන් බාහිරවත් කරනවා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම මතවාද මේ හැදෙන්න නිසා මෙහෙ වෙන්නේ මේ මන්ත්‍රීතුමා සහ තුමිය මත නෙවෙයි. ඒ කියන්නේ මේ විපක්ෂය පහුගිය කාලයක් තිස්සේම කියපු කතා මං කීපයක් කියන්නම් ප්‍රියාල්. ජනවාරි 18 වන විට ණය ගෙවා ගත නොහැකිව රට බංකොලොත් වෙනවා. ඩොලර් සංචිතය බිඳුව වෙනවා. සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමා කියපු කතාවක්. මින් ඉදිරියට චීනය අපට ණය දෙන්නේ නැහැ. ඉන්දියාවත් ණය දෙන එක ප්‍රතික්ෂේප කරා රට ඉවරයි. අනුර කුමාර දිසානායක මැතිතුමා තමයි කියන්නේ. දැන් එතකොට මේ වගේ ප්‍රකාශ ගණනාවක් අපි පහුගිය කාලේ දැක්කා. විශේෂයෙන් මම මේවා හඳුන්වන්නේ ප්‍රියාල් සමපේක්ෂණ ප්‍රහාර කියලා. ඒ කියන්නේ මේ සමපේක්ෂණ ප්‍රහාර එල්ල කිරීම මොනතරම් රටක් ඒ කියන්නේ රාජ්‍යයට බලවත් විදිහට බලපානවද කියන එක මම කියන්නේ බලගත්තු සහ ශක්තිමත් සහ ඇත්තටම ඊළඟ ආණ්ඩුව ගන්න ඉන්න විපක්ෂයක් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මොනතරම් කිව්වද පහුගිය 18 වෙනිදා මේ ISBN ණය ඩොලර් මිලියන 500 ගෙවන්න බැරි වෙනවා ලංකාවට කියලා. දැන් ඇත්තටම රටේ මතවාදයක් අරගෙන ගියා මේ ණය පහු කරන්න ණය ගෙවන්නේ නැතුව ඉන්නේ. ඒක තමයි රටක් කරන්න ඕනන්නේ කියන මතවාදයකුත් අරගෙන ගියා. මං කියන්නේ ප්‍රියාල ඇත්තටම අපි දන්නවා ලෝකේ අපේ මේ වෙනකොට ආර්ථික අවපාතයක් දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවා. මේක මං කියන්නේ මේ ඇත්තටම ලෝකේ ව්‍යාපාර චක්‍ර කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක නිකන් සර්පිලාකාර විදිහට මේක නිකන් අර හරියට යන්නේ මේ මුහුදු රළ වගේ තමයි මේ ආර්ථිකයක ගමන් මග සිද්ධ වෙන්නේ. එතකොට 1928 38 කාලේ මේ වගේම තත්ත්වයක් උදා වුණා කියන එක ඉතිහාස සඳහන් වෙනවා. අපි කියවලා තියෙනවා. ඇත්තටම අපි අත්දකලා නැහැ ඒ කාලේ. අපි ජීවත් වෙන අය නෙවෙයි. නමුත් ඒ ඇත්ත කතාව අද අපි අත්දකිනවා. ඒ කියන්නේ මේ බඳු අවස්ථාවක දැවැන්ත ආර්ථික හානියක් ලෝකේ රටවල් වල තිබෙනවා. ඒතර මෙතුමිය කියා හිටියා නේපාලය, මාලදීව, බංග්ලාදේශය, ඉන්දියාව වගේ රටවල් කොහොමද මේකෙන් මේ තමන්ගේ විදේශවත්කම් ප්‍රමාණය ඉහළ දමාගෙන තිබෙන්නේ. රටක විදේශවත්කම් ප්‍රමාණය පමණක් ඉහළ දැමීමෙන් රටේ විශිෂ්ටත්වය, රටේ විදේශවත්කම් ප්‍රමාණය පහළ යෑම රටේ දුර්භාග්‍ය කියලා කියනවා නම් ඒකේම නෑ. මේ ආර්ථික කරුණු කාරණා එකින් එක බැඳිලා තියෙන්නේ ප්‍රියාල්. ඒ කියන්නේ එහෙමනම් ඔබ දන්නවා ලංකාවේ අඩුම විදේශවත්කම් ප්‍රමාණය තිබ්බේ 2008 2009 කාලවකවානුවේ. ඒ කාලේ තිබ්බේ ඩොලර් බිලියන වලින් 2.5ක වගේ ප්‍රමාණයක්. අද වෙනකොට අපි දන්නවා 1.5 තිබිලා දැන් 3.1කට ඉහළ ගිහලා අර ඩොලර් මිලියන 500 ගෙවුවට පස්සේ තව පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා යුද්ධයේ ජයග්‍රහණය කරන්න විදේශ සම්පත් වල පහළ යෑම රටට ලංකාවට බලපෑවේ නෑ. ඒ කියන්නේ අපි ඒ කළමනාකරණය කරගත්තා. මම කියන්නේ රටක විදේශවත්කම කළමනාකරණය කර ගැනීමෙන් මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕන. නේපාලය, මාලදීව, බංග්ලාදේශය, ඉන්දියාව තමන්ගේ විදේශවත්කම් ඉහළ දමා ගත්තේ කොහොමද? ඒකට හේතුව මෙතුමිය නිවැරදිව ප්‍රකාශ කරා. ඒ කියන්නේ මේ අර්බුදය දිගුවක් එකක්. ඒ කියන්නේ අද පටන් ගත්ත කොරෝනාව නිසා පටන් ගත්ත එක නෙවෙයි මම පිළිගන්නවා ඒක. 1976 දී මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එකේ උපදෙස් අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු වැඩේ රට කොන්දේසි විරහිතව අවිනීත විදියට ඒ වගේම වගකීම් විරහිතව මේ රට විවෘතාර්ථිකයකට ගියා. විවෘතාර්ථිකයට ගියපෙගේ ආධිනව ඩොලරය එක්ක අපිට ගනුදෙනු කරන එකත් එක්ක බලන්න තිබුණා. 76 දී ඩොලරයක් රුපියල් 8 තිබ්බේ. පහුවදා වෙනකොට විවෘත කිරීමත් එක්කම ඩොලරයක් රුපියල් 16ට ගියා. අදත් කියන්නේ මේක මුදාහරින්න කියලා. කියන්නේ රුපියල් 203ට තියලා ඩොලරේ මුදාහරින්නයි මේක අල්ලගෙන ඉන්නේ. මේ ප්‍රියාල් අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි වගේ ඉතා කුඩා ආර්ථිකයකට ලෝකයට විවෘත කරනකොට ඒක විකාශනයක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. සාමාන්‍ය එංගලන්ත ආර්ථිකය අවුරුදු 400ක් වගේ කාලයක් ක්‍රමානුකූලව විකාශනය කරපු ආර්ථිකයක්. අපේ රටේ මේම විකාශනය කරපු එක නෙවෙයි. කෙලින්ම විවෘතාර්ථිකයට ආවා. එතෙන්දි මොකද උනේ? අර නිෂ්පාදන ආර්ථිකයක් විදිහට දළුලා ලියලන්න වැඩෙන්න තිබ්බ සිරිමාර්ඩි බණ්ඩාරනායක මැතිනියගේ නිෂ්පාදන ආර්ථිකයේ දළු ටික සුණු විසුණු වුණා. විවෘත ආර්ථිකයත් එක්ක මොකද උනේ? තනි කරම පාරිභෝජනවාදී ආර්ථිකයකට යන්න සිද්ධ වුණා. අද අපි සියලු දේවල් කොහෙන්ද ගන්නේ? කිරිපිටි ගන්නේ පිට රටින්, ගෑස් ගන්නේ පිට රටින්, සිමෙන්ති ගන්නේ පිට රටින්, ඇඟලුම් කියන්නේ ඇඳුම් පැළඳුම් ගන්නේ පිට රටින්. අපි ඒවා මූට්ටු කරා වුණාට සියලු දේවල් පිට රටින් ගන්නේ. ඔබ කියන්න රටක් 10 පාරක් වහන එක නෙවෙයි. 76 දී ජේ.ආර්. ජයවර්ධන හිතන්න තිබුණා එකපාරක් රට වැහුවොත් විවෘතාර්ථිකයේ භීතිය යථාර්ථයේ උද්දීපන වෙනවා. ඒ නිසා ප්‍රියාල් මෙතෙන්දී නිෂ්පාදන ආර්ථිකයේ රැකගත්ත රටවල්
ආවරණය වුණා. ඔය කියන මාලදිවයින වේවා, ඒ වගේම ඉන්දියාව වේවා, බංග්ලාදේශය වේවා මේ රටවල් වල නිෂ්පාදන ආර්ථිකය අක්මුල් ආරක්ෂා කරගත්තා. අපේ රටේ එහෙම නැහැ. සියලු සල්පිලි උනාද යමුවා ශ්‍රී ලංකා මාතාව නැමැති කන්‍යාව විදේශ රටවල් වලින් ඇවිල්ලා මට කියන්න බලන්න මොන වගේ දෙයක් කරයිද කියලා මෙයාගේ කුඩා ආර්ථිකයකට. ඒකයි ප්‍රියල් අද වෙලා තියෙන්නේ. ඒ නිසා අද භාණ්ඩවල හිගයක් තියෙනවා. කසකස්තානයකින් රටේ රාජ්‍ය දේපල විනාශ කරන රටේ මිනිස්සු ගිහිල්ලිවලා. ඒ කියන්නේ ලෝකේ බොහෝ රටවල් වල සාමාන්‍ය රාජ්‍ය නායකයෙකුට රට පාලනය කිරීමේ අසීරුතාවයක් ඇවිල්ලා තිනවා. නමුත් අපේ රටේ යම් අසීරුතාවයන් තියෙනවා අපි ඒක නෑ කියන්නේ. නමුත් රට කළමනාකරණය කරගනිමින් අර අපේ සෞභාග්‍ය දැක්මේ තිබ්බ ප්‍රතිපත්ති සියල්ලම ඉටු කරගන්න ගමන් අර 18 වෙනිදා ISBN ණය 500 අපි අත් වශයෙන්ම දැන් ගෙවා දැමුවා. ඉදිරියේදී අපි දන්නවා ඩොලර් බිලියන 6.9ක ණය මුදලක් තියෙනවා. ඒක එකපාරටම නෙවෙයි. වරින් වර එන ආදායම් එක්ක අපිට පියවා දමා ගනිමින් රටේ මහ ජනතාවට මේ රට නැවත වතාවක් අවුරුදු 3ක කාලයක් තියෙනවා. යුද්ධය ජය ගන්නත් අපිට අවුරුදු 3යි තිබුණේ. ඒ නිසා මම කියනවා ප්‍රියාල් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මේ ඉදිරි කාලය තුල මේ ප්‍රශ්න අවම කරගෙන රටේ මහ ජනතාවට සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තියකින් එක් කිරීමේ අවස්ථාවක් තියෙනවා කියලා. සුති ඔබතුමන්ට ආහාරයවට සූරියමත්නේ දැන් විශේෂයෙන් මෙතුමන් මතු කරපු කාරණාවත් එක්ක ලෝකේ අර අප ඔබතුමී මතු කරපු කාරණාවන් එකේ රටවල් පවතින්නේ තවමත් හොඳ ආර්ථිකයක නිෂ්පාදන ආර්ථිකයක් වුන්ගේ තියෙන නිසා දැන් රජයේ තරමුණු බවට පත් වෙලා තියෙන විවෘත ආර්ථිකය ඇතුළු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම ඔබතුමීලා කඳවුරත් බොහෝ විට මේ නිෂ්පාදන ආර්ථිකය කියන තැන ඉන්නේ. ඇත්තටම මේ ගමන මේ රජයත් එක්ක එකතු වෙලා යන්න බැයිද? නිෂ්පාදන ආර්ථිකයක් මම ඇත්තටම වසත මන්ත්‍රීතුමා කියන ඒ කතාවට මම කැමති මම එකඟ වෙන කාරණා තියෙනවා මම කැමති ඇත්තටම මේක අර මේ විවුර්තද නැද්ද කියන ඒකට වඩා මොකද මම හිතන්නේ අද ලෝකේ කොහෙවත් නැහැ මේ ක්ලෝස්ඩ් ඉකොනොමි කියන ඒවා නැහැ විවුර්තයි නමුත් යම්කිසි විදියක අර රටක සැලසුමක් එක්ක ඒකේ ශක්තියින් මොනවද කියලා හඳුනාගෙන යන්න ඕන නිෂ්පාදන ආර්ථිකයක් තියෙනවා. එතකොට ඒක ගැන අපිට වාදයක් නැහැ. නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම තමයි අපි අද මේ මුහුණ දෙන ප්‍රශ්නෙට ප්‍රධාන හේතුවක්. නමුත් ඒක විතරක් නෙවෙයි. 77 වෙච්ච ආර්ථික ඒ වෙනසත් එක්ක සිද්ධ වෙච්ච එක දෙයක් තමයි අතිශය ඒ තියෙන අපේ මේ ඒ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්කම විතරක් නෙවෙයි දේශපාලනිකවත් සෑහෙන සිද්ධ වෙච්ච වෙනස්කම් තියෙනවා. ඒක හරහා මේ ආර්ථිකයට කැඳවපු දූෂණය සහ වංචාවේ ප්‍රතිඵලත් අපි අද විඳිනවා. මම හිතන්නේ ඒක තමයි දේශපාලන අර මුලිනුත් කිව්වේ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම අත්‍යවශ්‍ය වෙන්නේ ඒකයි. මොකෝ මෙවැනි ආර්ථිකයක් ඇත්තටම අද මම නම් හිතන්නේ මේකට ධනවාදය කියලාවත් අපිට කියන්න පුළුවන් කියලා. මොකද ධනවාදය තුල අපි යා යුතු සංවර්ධනයවත් අපිට ලැබිලා නැහැ. මොකද මේක හරිම විකෘති වෙච්ච ආර්ථිකයක් අපිට මේ අද ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විකෘති වෙච්ච ආර්ථිකය හදා ගන්න නම් එහෙනම් ඒ තියෙන ඒ ආර්ථික ප්‍රතිපත්ති වලටත් වඩා දේශපාලනිකව අපි මැදිහත් වීම අත්‍යවශ්‍යයි. අත වශයෙන්ම ඕක මේ නව ලිබරල් වාදී ආර්ථිකය ඉදිරිපත් කරපු මාග්‍රට් තැචර් මෙහෙම කියන්නේ. මාග්‍රට් තැචර් එක තැනක කියනවා ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ අපිට ටූල් විතරයි. අපිට ඇත්තටම වෙනස් කරන්න ඕනේ රටක හදවතයි ආත්මයයි කියලා. ජයවදන වෙනස් කරේ ඒක. අතිශයින්ම ආත්මාර්ථකාමී සාමූහිකත්වයක් නැති මේ වංශාව දූෂණය සහ ඒකාධිපති ස්වරයක් ගෙන ආපු ඒක තමයි අපි අදටත් මේ ඒක තමයි අපි අද මේ තාම ඒකත් එක්ක තමයි අපිට අරගලයක් තියෙන්නේ. ඒ නිසා ඒකයි එතන අර ආර්ථික ප්‍රතිපත්ති වගේම ඒ ආර්ථික ප්‍රතිපත්ති තියාගෙන යන එක සඳහා වෙච්ච ඒ සංස්කෘතික හා දේශපාලන වෙනස අත්‍යවශ්‍යයි. ඉතින් මෙතනට ඒ දේශපාලනික වෙනස ඒ දේශපාලන සංස්කෘතිය වෙන වෙනස ගැන කතා කරන එක අතිශයම වැදගත්. ඒකයි මම අර නායකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වගේ කතාවක් මේකට ගත්තේ. ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යාමට තව දේවල් අවශ්‍යයි. ඒකත් අපි අමතක කළා. මට චූටිත් නිවැරදි කිරීමකුත් කරන්න ඕනේ. මෙතුමාර නේපාලයයි මාලදිවයිනයි ගැන කතා කරපු නිසා හේරත් ඇමතිතුමා කිව්වා ඒ රටවල් දෙකට ප්‍රශ්න තිබ්බේ නැහැ කියලා. නේපාලය කියන්නේ සිවිල් යුද්ධයකින් බටකාපු රටක්. ඒකේ රජපෞල සියලු දෙනාම එක්කෙනෙක් ඇරෙන්න මැරුණා.
මාලදිවයිනේ අද ඊය වෙනකනුත් විශාල වශයෙන් දේශපාලන අර්බුදවලට මුහුණ දුන්න රටවල්. ඉතින් වෙන රටවලුත් තියෙනවා මේ ලෝකේ මෙවැනි අර්බුද දේශපාලන අර්බුද නේපාලේ රජ පවුල ඇතුලේ තිබිච්ච අර්බුදයක්ද සමාජෙ තිබ්බ අර්බුදයක්ද ඔබතුමිය කියන්නේ? ඒක දේශපාලන අර්බුදයක් බවට සිවිල් අර්බුදයක් බවට පත් වුණා. පවුලක් ඇතුලේ තිබෙන ප්‍රශ්නයක් රට ඇතුලේ තිබෙන ප්‍රශ්නයක්. විශාල වශයෙන් අතුරුදහන් සිද්ධ වෙච්ච මේ මව්වාදීන් සහ මේ රජපෞ තිබ්බේ මොනාකිය එකක් නේ. ඒකත් එක්ක තිබ්බ සටනක් හරහා තමයි ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට මේ ඒ වෙනස සිද්ධ වුණේ. විශාල සිවිල් අර්බුදයක් තිබ්බ රටක් නේ. ජාත්‍යන්තරයේ මැදිහත් වීම ලංකාවට ජාත්‍යන්තරයේ මැදිහත් වීමක් වුණා. ලංකාවයි මේකයි අතරේ තියෙන එක සමානයි කියලාද ඔබතුමී කියන්නේ? එහෙම සමාන නෙමෙයි. නමුත් අර්බුදයක් තිබ්බ නැති රටක් නෙවෙයි. අර්බුද විශාල වශයෙන් තිබ්බ. ඒක ජාත්‍යන්තර මැදිහත් වීමක් එක තමයි අලුත් ව්‍යවස්ථාවක් උනත් වෙන්නේ. වැඩියෙන්ම මේ කලාපයේ වැඩියෙන්ම අන්තර්ජාතික සංවිධාන තියෙන රටක් නේපාලය. ඉතින් ඒ නිසා මේ කලාපේ එහෙම අර්බුද රාශියක් තිබ්බ රටවල් තිබ්බ. ඒවා මුණ දුන්න විදියත් ඒ නිසා අපිට කියන්න බෑ මේ අපිට විතරයි මේ ප්‍රශ්න තිබ්බේ කියලා. අපිට විතරයි යුද්ධ තිබ්බේ කියලා. එහෙම කියන්න බෑ. අපි ඔය කාරණාවෙන් අවසන් කරමු. ඉතින් ඒ නිසා අර මට අවස්ථාන වශයෙන් කියන්න ඕනේ මෙතනදී අපි ආර්ථිකය ගැන කතා කරනකොටම ආර්ථිකය ගැන කළමනාකරණයේදී එතනදී ඒ ආර්ථික කළමනාකරණයට අවශ්‍ය වෙන දේශපාලන මැදිහත් වීම ගැන අමතක කරලා යන්න බෑ. ආර්ථිකය විතරක් මේ සියලුම දේවල් වලින් වෙන් කරලා අරගෙන කතා කරොත් මම හිතන්නේ අපි අතිශයින්ම එතන තමයි අපි අවශ්‍ය වෙන්නේ මේක වෙනස් කරන්න නම් ආර්ථික මැදිහත් වීමටත් වඩා අවශ්‍ය දේශපාලනික මැදිහත් වීම. එතනට තමයි නායකත්වය අවශ්‍ය වෙන්නේ. සුති ඔබතුමීට අප සංවාදාත්මක තුන්වන වටයයි නිමාවට පත් කරන්නේ මෙසේ කැළඹෙන දේශපාලන කතාව සුරිය ඔබ දන්නවා සිව්වන වටේට අපිට ඊළඟට ප්‍රවිෂ්ඨ වීමට නියමිතව තිබෙන්නේ සිව්වන වටය තුල විනාඩි 2ක කාලයක් පමණ එක් සභිකයෙකුට ලැබෙන්නේ. ඒ වගේම අප ආපස්සරයේ වටය තුල ගමන් කිරීමට නියමිතව තිබෙන්නේ සභිකයන්ගේ අදහස් දැක්වීම වාරයන්හි. ඒ වගේම අප විශේෂයෙන් මිල්ලා සිටිනවා අවසන් වටයේ මේ විනාඩි 2 තුල බාධා කිරීම හෝ අතුරු ප්‍රශ්න වලින් තොරව අපි ගමන් කරමු. ඒ වගේම මේ සංවාදය තුල මතුවන කාරණා හැරෙන්නට අලුත් කාරණාවන් ගෙනෙන්නට හෝ යම්කිසි ප්‍රහාරාත්මක වචන හෝමාරුවකට නොගොස් ඉමියන යෝජනාව අප සද්භාවයෙන් කරන ඔබ සියලු දෙනාගේම අපි විශ්වාස කරනවා මෙතෙක් පැවති සංවාදය අනුවම ඉතාමත් හොඳින් සංවාදය ඉදිරියට රැගෙන යන්නට අපට අවස්ථාව ලැබෙවි කියලා අවසන් වටේ ආරම්භය ලබා ගන්නට තිබෙන්නේ අප කලින් මතක් කළා වගේම අවසානයේ හරිනේ අමෘතසූරිය අතිරින් ඔබතුමීට අප ආරාධනා කරන අවසන් වටේ වෙන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ රටේ අපිට මේ වෙලාවේ මම මුලිනුත් කිව්වා වගේ අපේ විශේෂයෙන්ම ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ අපිට මොන වගේ දේශපාලන සංස්කෘතියක් දේශපාලන නායකත්වයක් අවශ්‍යයිද කියන එක ගැන පාඩම් ඉගෙන ගන්න හොඳම කාලයක් මේක. අපිට අවශ්‍ය වෙන්නේ නිකං අර වන්දනා කරන පූජනීය තත්වයේ තියෙන දේශපාලන නායකයෙක් හෝ දේශපාලන නායකයන් නෙවෙයි. අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ජනතාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ජනතාවත් සහ පාලකයන් අතර මහ ලොකු වෙනසක් පෙන්වන්න අවශ්‍ය නැති ආණ්ඩුකරණයක් එවැනි දේශපාලන සංස්කෘතියක් තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ මේ රට වෙනස් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නායකයන්ටත් වඩා ඥානවන්ත සබුද්ධික පුරවැසියන්. ඒක හරහා තමයි මේ සාමූහික ක්‍රියාවලියක් තුලින් පුරවැසියනුත් සහභාගී වෙන ක්‍රියාවලියක් තුලින් තමයි අපි හිතන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන් කියන එක. මේ නැත්තම් මේ පුරවැසියන් ඡන්දදායකයින් හැටියට තමන්ගේ වගකීම නිකන් නායකයන් වෙත විතරක් පවරනවා කියන එක අතිශයින්ම භයානක දෙයක්. ඒකයි අපි හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මීට වඩා වෙනස් විය යුතුයි. මේ පුරවැසියන් ගිහලා නිකන් ඡන්දයක් දාලා ඊට පස්සේ ඒට පත්වෙන නායකයා මේ පූජනීය තත්වයකට තියාගෙන ඉන්න එක නෙවෙයි ඇත්ත වශයෙන්ම අපිට නූතනයට අවශ්‍ය වෙන පුරවැසිය. ඊට වඩා වෙනස් එකක්. ඒ වෙනස වෙනුවෙන් තමයි ජාතික ජනබලවේගය හැටියට අපි මැදිහත් වෙන්නේ. සහ අපි හිතන්නේ මේ රටේ මේ වෙලාවේ තියෙන අර්බුදය තුල මිනිස්සු ඉන්නේ අතිශය පීඩනයක.
අධ්‍යාපනය කියන එකත් පීඩනය, ආර්ථිකය කියන එකත් පීඩනය. මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ පීඩනය අඩු කරගන්න අපේ ජීවිතේ. ඒක තමයි ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. නායකයා කෙනෙක්ගේ අපි ප්‍රතිබල බලන්න වෙන්නේ ජනතාවගේ පීඩනය කොච්චරක් අඩු වුණාද වැඩි වුණාද කියන එක තුලින්. අපි සතුටින්ද ඉන්නේ, අපි සැහැල්ලුවෙන්ද ඉන්නේ, අපේ ගෙවල් වල කොහොමද අපිට දැනෙන්නේ? මම කියන්නේ මම ගැහණියක් හැටියට මම දන්නවා මොන ඒක අපේ ගෙවල් වලට කොච්චර දුරට ඒ පීඩනයක් එනවද කියලා. බඩු මිල ඉහළ යන එක, ගෑස් පිළිබඳ තියෙන අවිනිශ්චිතභාවය, මේවා ඔක්කොමත් එක්ක. එතකොට මේවා තමයි ඇත්තටම ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න වලින් අපිට ඒ පීඩනය අඩු කළ ඇත්තටම ටිකක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ජීවිතයක් නේ හැමෝම ඉල්ලන්නේ. ඉතින් ඒක වෙනුවෙන් තමයි අපි මං හිතන්නේ මැදිහත් වෙන්න ඕනේ. ඒක එන දවසට තමයි මං හිතන්නේ අපිට කියන්න පුළුවන් වෙන්නේ ඔන්න අපිට මේ අවශ්‍ය වෙච්ච දේශපාලන නායකයන් අපිට ලැබුණා කියලා. බොහොමත්ම ස්තුතියි. ස්තුතියි ඔබතුමියට වසන්ත ආපා බණ්ඩාර මන්ත්‍රීතුමනි ඔබතුමන්ට අවස්ථාව අවසන් වටේ වෙන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම ප්‍රියල් මට කියන්න ඕන කාරණාව තමයි විපක්ෂයේදී සාමාන්‍යයෙන් අරගලය විවේචනය තමයි එක දිශාවක් දිහා බලාගෙන සිදු කරන්නේ. අරගලය සහ විවේචනය කරනවා කියන එක ඉතාම පහසුයි. නමුත් රාජ්‍ය තන්ත්‍රයේ බාරගත් දවසකදී මේ රජයක් එක්ක මහජනතාවගේ මිලියන 21ක ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස් ජීවිතවල ගැට ගැහුණු ප්‍රශ්න විසඳන්න යනකොට ප්‍රියල් මේවත් එක මේ විවේචනයේ පමණක්ම සාර්ථක වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ අරගලයේදී ඉතාමත්ම ප්‍රබල විදිහට අරගලය කරන එක අපි පිළිගන්නවා. ඔවුන් වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ ක්‍රියාවලියේදී පෙරමුණේ සිටින එක අපි පිළිගන්නවා. සාමාන්‍යයෙන් ඇඟලුම් කම්මලක වේවා වෙනත් කර්මාන්තශාලාවක වේවා දහසක් ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් පැය භාගයක් ඇතුළතදී පාලකයාට විරුද්ධව පාරට ගෙනල්ලා පෙළගස්සලා උද්ඝෝෂණය කරවන්න පුළුවන්. මම එක දෙයක් කියනවා. මට කියන්න මේ උද්ඝෝෂණය කරන ප්‍රවේගයටම මේ ත්‍රාසයටම මේ කියන අරගලයට පනපෝන ප්‍රමාණයටම නිෂ්පාදන ආයතන ගොඩනගන්න පුළුවන්ද කියන එක මම ප්‍රියාල් අහනවා. රටක් ගොඩනගනවා කියලා කියන්නේ මේ නිෂ්පාදන ආයතන ගොඩනැගීම, මිනිසුන්ගේ ධනාත්මක චේතනාවන් උද්දීපනය කිරීම. ඔබ යුද්ධයේ තියෙන කාලේ මේ නාලිකාව තිබුණා නම් ප්‍රියාල්, ඒ යුද්ධයේ වෙලාවේදී අපි ගිහිල්ලා රණවිරුවන් කී දෙනෙකුගේ නම් බිරින්දෑවරු මියදුනාද මේ පොළව තුල. ඒ මියදුණු ස්වාමි පුරුෂයා, බිරිඳ, මව, පියා මේ වගේ විවිධ දෙනා විවිධ අවස්ථාවල මරණයටපත් වුණා. අපි ගියක් දුරක් ගානේ ගිහිල්ලා මේ මලගෙවල් වලදී ඒ ප්‍රවෘත්ති විකාශනය කරන සෑම හෝරාවකම අම්මලාගේ දරුවන් අහිමිවීමේ අඳෝනාව, ඊළඟට ස්වාමියාගේ බිරිඳ අහිමිවීමේ අඳෝනාව, බිරිඳගේ ස්වාමියා අහිමිවීමේ අඳෝනාව, මේ රණවිරුවන්ගේ අහිමිවීමේ අඳෝනා පමණක් මේ නාලිකාවලින් මහජනතාවට ගෙනාවා නම් මොකක් වගේ දෙයක් වෙයිද ප්‍රියාල්? එතකොට සෑම නිවසකම තිබෙන මලගයක් වගේ කතාවක් නේද තියෙන්නේ, විලාපයක් නේද තියෙන්නේ. මෙන්න මේක තමයි සමපේක්ෂණ ප්‍රහාර කියලා කියන්නේ. තමන්ගේ දරුවා යුද්ධයට යවයිද? එතකොට යුද්ධයට පෙරමුණු ගන්න තරුණ ඉදිරිපත් වෙයිද? මේ මිනිස්සු තරුණ පරම්පරාව කොහොමද රටක LTT වගේ ත්‍රස්තවාදයක යුද්ධයක් එක පොරබදන්නේ? ඒ නිසා මම කියන්නේ ප්‍රියාල් මේ වෙලාවේ මේ විදියට නෙවෙයි. මේ එක පැත්තක් දිහා බලාගෙන විවේචනය කරනවට වඩා මම කියනවා මේ කැඹුරු ප්‍රශ්නවල තිබෙන විවිධ අහුකොන් මේ හැම එකක් එක්කම මම ඔබට යෝජනා කරනවා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයකට ගෙනල්ලා අපි සියලු දෙනාම එක්ව රට ගොඩගෙන නැගෙන තැනකට යම් ප්‍රතිපත්තිමේ එකතුවකට අපි පිවිසෙන්න ඕන. අඩු ගානේ මේ පාර්ලිමේන්තුවේදීවත් අපිට පුළුවන් වුණොත් අවසාන වෙන්න කලින් පොදු ප්‍රතිපත්ති මාලාවකට එන්න, විශේෂයෙන්ම නිෂ්පාදනය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට එන්න පුළුවන් වුණොත් අපේ ડોક્ટર හරින් ඉන්නවා. ඒ වගේම අපේ ඊටම උගත් മന്ത്രിවරයෙක් අපේ බුද්ධික පත්‍රයට මැතිතුමා, අපේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව 24 වෙනි පිටුවේ තියෙන මෙන්න මෙහෙම කතාවක්. අපේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් පිටරට යනවා වෙනුවට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු විශ්වවිද්‍යාල පද්ධතියක් කරා විදේශ සිසුන් පවා ලංකාවට ආකර්ෂණය කර ගැනීමට පවතින අවස්ථා අප අහිමි කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමා කියනවා විදේශ රටවල් වලින් අපේ රටට අධ්‍යාපනයට ගෙනෙන්න, විදේශ විනිමය උපයන්න අධ්‍යාපනයේ ආර්ථික හබ් එකක්, ආධ්‍යාත්මය වගේම ආර්ථිකය හදන්න පුළුවන් අධ්‍යාපනය හරහා කියලා. ඒ නිසා මම ඔබතුමියටත් ඔබතුමාටත් යෝජනා කරනවා විපක්ෂයේ විදියට පුළුවන් නම් ගෙනෙන්න ප්‍රමිතිගත අධ්‍යාපනයක් මම යෝජනා කරනවා. මුදලාලි කෙනෙකුට යටත් වෙච්ච අධ්‍යාපනයක් නෙවෙයි මම කියන්නේ. යම් රාජ්‍ය මැදිහත් වීමක් සහිත පාලක සභාවක් යටතේ ලෝකේ ඉන්න දරුවන්ට මුදලට ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න. ඒ වගේම නිදහස් අධ්‍යාපනය අපේ රටේ දරුවන්ට ලැබෙන විදියට අධ්‍යාපනය ආර්ථික හබ් එකක් බවට පරිවර්තනය කරගන්න කරුණු විපක්ෂයට ගොනුගත කරන්න කියන ඉල්ලීම මම ඔබතුමාලා දෙදෙනාට කරනවා. සුතිබතුන්ට බුද්ධික පත්‍රන මන්ත්‍රීතුමනි.
ප්‍රියල් මේ මොහොත වෙනකොට ලංකාවේ කොරෝනා ව්‍යසනය කියන කාරණය සමග ගැට ගැහුණු කාරණා පසක තියලා ඔබට කටයුතු කරන සංවර්ධන ක්‍රියාමාර්ග අඩු නැතුව සිද්ධ වෙනවා. කොරෝනා ව්‍යසනය නිසා අධ්‍යාපනයට, සෞඛ්‍යයට, අනිකුත් ශේෂ්ඨවලට වුණු හෝ වෙන කාරණා පිළිබඳව අමතක කරපු ඊට එහා ගියපු වෙන ක්‍රියාමාර්ග යනවා. ඒ නිසා තමයි මම දිගින් දිගටම පුන කිව්වේ ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීමේ ඌර්ණතාවය පිළිබඳ ප්‍රශ්නය. ඒ වගේම මේ මොහොත වෙනකොට රටේ ඉතා පැහැදිලිව රජයේ ක්‍රියාමාර්ග රජයේ මනින්නේ අර කිව්වා වගේ රැස්වීම වලට එන සෙනගෙන් නම් ඒ ගැන මට කියන්න තියෙන්නේ ඒක එතුමල්ලා ඒ ගැන ස්වයං පරීක්ෂණයක් කරන එක හොඳයි. හැබැයි රටේ සමස්ත ජනතාව මාධ්‍ය තුලත් සාමාන්‍ය භෞතිකමය වශයෙන් මුණ ගැසීම් අවස්ථාවලදී රට ආණ්ඩුව විසින් ගෙනියන ක්‍රමවේදය පිළිබඳව ජනතාවගේ අදහස් උදහස් වල තියෙන නොගැලපීම සහ මේ ජනතාවගේ අපේක්ෂාවන් සහ රජයේ ක්‍රියාමාර්ග අතර තියෙන දුරස්ථභාවය හරි පැහැදිලිව පේනවා. එයට මොකද්ද විකල්පය කියන කාරණේදී රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ තිබෙන වර්තමාන අර්බුදයට විසඳුම් දෙන්න පුළුවන් පුළුල් වැඩපිළිවෙලක්. පුළුල් ප්‍රතිපත්ති සමුදාය. අර්බුදයට විසඳුම ඒ වැඩපිළිවෙල ප්‍රතිපත්ති හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීම. ඒතර වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා සාමූහික කණ්ඩායමක ප්‍රයත්නයක් තියෙන්න ඕනේ. ඒ ප්‍රයත්නයට නායකත්වය දෙන්න කැරිස්මැටික් ලීඩර් නැත්නම් අනුහසාත්මක නායකත්වයක් උවමනයි. ඒ නිසා රටේ බලවත් අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික ඇතුළු හැම අංශයකම පෙන්눔 කරමින් තියෙනවා. ඒ අර්බුදය සඳහා විසඳුම් අවශ්‍ය වෙනවා, ප්‍රායෝගික විසඳුම්. ඒ විසඳුම් රට දිනවන විසඳුම් වෙන්න ඕන. ඒ වගේම රට තුල වෙනසක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන බලපෑම් තියෙනවා. මාධ්‍යයට සහ නව මාධ්‍යයට එල්ලෙන බලපෑම් තියෙනවා. පහුගිය දවස්වල ඒකින්ද තමයි පෙන්වන්නේ ජනාධිපතිවරයා විවේචනය කිරීම මේ වැරද්දක් විදියට උත්තරාරෝපණය කරන්න හදනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හානි වීම තියෙනවා. ඒ වගේම තමයි විශාල වශයෙන් දූෂණය සහ වංචාව. ඒක ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් පියවා ගැනීම සඳහා ධම්ම ගොඩගසා ගැනීමක්ද කියන ප්‍රශ්නාර්ථය එක්ක විශාල වශයෙන් මුදල් මහජන මුදල් අපහරණයට යොමු වෙමින් තියෙනවා. ඒ නිසා මෙන්න මේ එක පැත්තකින් තියෙන කොරෝනා ව්‍යසනය නිසා ඇති වුණු ආවේනික ගැටලු ටික වගේම ඉන් එහා ගිහිල්ලා පෝර අර්බුදය ඇතුළු තවත් බොහෝ කාරණා විසින් රජය ඇති කරපු උමනාවෙන් ඇති කරපු අර්බුද ඒ වගේම අනවශ්‍ය වියදම්. අර මං ජොගින් ට්‍රැක් ගැන පුණාම පෙන්වුවේ ඒක. ඒ නිසා මෙන්න මේ අර්බුද ටික තියෙනවා. ඒ නිසා සංක්ෂිප්තව අවසාන තප්පර කීපකින් කිව්වොත් මෙන්න මේ අර්බුදයන්ට නිශ්චිත කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන විසඳුම් දෙන ප්‍රතිපත්ති සමුදායක් ඇතිපත් වෙන්න ඕන. ඒ ප්‍රතිපත්ති සමුදාය හරහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල විශ්වසනීය වැඩපිළිවෙලක් වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල ජාතික සම්පත් සුරකින්න වැඩපිළිවෙලක් වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල රටේ අපේ පීතෘ භූමියේ සෑම අංශයකම ආරක්ෂාවත් එක්ක ආදරය බැඳුණු වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ආර්ථිකය, ජන ජීවිතය ගොඩනගෙන වැඩපිළිවෙලක් වෙන්න ඕන. සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න සැබෑ ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් වෙන්න ඕන. කණ්ඩායමට නායකත්වය දෙන්න නායකත්වයක් වෙන්න. ඉතින් එහෙම තත්ත්වයක් පේන තෙක් මානෙක නැහැ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමය තුල. ආණ්ඩුවේ ක්‍රියාදාමය තුල. එය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් වෙතයි මේ රටේ ජනතාව අපේක්ෂා සහගතව බලන්නේ. නිසා අන්න ඒකට නායකත්වය දීම තමයි මේ හෝරාවේ අපේ වගකීම් බවට පත් වෙලා තියෙන්නේ. සුදී ඔබතුමන්ට ඩී.බී. හේරත් මන්ත්‍රීතුමනි ඔබතුමන්ට අවස්ථාව සංවාදය නිමා කරන්න. ප්‍රියල් අපේ මන්ත්‍රීතුමත් මන්ත්‍රීතුමියත් සංකල්ප දෙකක් ඉදිරිපත් කළා.
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ඉදිරිපත් කර ආර්ථිකය ගොඩනගන්න සංකල්ප. යහපාලන ආණ්ඩුවේ හිටපු වගකියුත්තෙක් හැටියට ඔය සංකල්ප හරි විදියට ක්‍රියාත්මක වුණාද කියලා මේ රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ කියලා මම මේ වෙලාවේ යෝජනා කරනවා. දෙක හරිනි අමරසූරිය අපේ ආචාර්යතුමිය මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරා නායකත්වය පිළිබඳ කාරණාවක්. මම කතා කරන්නේ වර්තමානයේ තරුණ පිරිසට. 2000 ඉපදෙච්ච දරුවා අද අවුරුදු 20යි වයස 22යි වයස. ඒතර ඔහු තරුණේ. හැබැයි ඔහු මේ රටේ අපි පාසල් යන කාලේ දැකපු යුද්ධය භීෂණය 88 89 ගෙදර මිනිස්සුන්ට කරපු හිරිහැර මිනිස්සු මරපු හැටි ඝාතනය කරපු 60000ක් තරුණයෝ මහපාරේ පුච්චපු හැටි මේ තරුණයන් දන්නේ නැහැ. ඒ වගේම නිර්පරාධ අහිංසක මිනිස්සු එළියට ඇදලා විනාශ කරපු හැටි ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ හින්දා ආචාර්ය හරිනි අමරසූරිය කියපේක ඇත්ත රටේ වර්තමාන තරුණ පරපුර මෑත භාගයේ මේ රටේ ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙළ පිළිබඳව හරි අවදියෙන් අධ්‍යයනය කරන්න ඕන වෙලාවක්. එතකොට මේ 2000 ඉපදෙච්ච ළමයා එයා දන්නේ නැහැ ප්‍රභාකරන්ගේ භීෂණය ගැන. ඒක නැවැත්ති පටන් ගත්තේ කොහොමද නැවැත්තුවේ කොහොමද ආදි වශයෙන් දන්නේ නැහැ. ඒ හින්දා මේ තරුණයින්ට අපි ආරාධනා කරනවා අධ්‍යයනය කරන්න වර්තමානයේ රටේ පාලක පක්ෂය ඒ වගේම පාලනය ගන්න උත්සාහ කරන විපක්ෂය. ඔවුන්ගේ අතීත අත්දැකීම් පිළිබඳව විග්‍රහයක දෙන්න කියලා මම ආරාධනා කරනවා. දෙක බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අතැති බිල්පත් ගැන කතා කරා. මම කියන්න කැමතියි අපි ආණ්ඩුව බාර ගන්නකොට යහපාලන ආණ්ඩුව පොහොර ගෙනාපු වගේ බිලියන 24ක් අපි ගෙව්වා. ඊළඟට යහපාලන ආණ්ඩුව ගෙනාපු ඖෂධ වලට බිලියන 32ක් ගෙව්වා. ඊළඟට ඉදිකිරීම් වලට බිලියන 119ක් අපි ගෙව්වා. ඊගාවට මේ වගේ ගොඩක් දේවල් අතැති බිල්පත් තිබුණා අමාත්‍යාංශ ඔය සේවා සැපයීම වගේ දේවල් බිලියන 47යි එහෙම ගෙව්වා. ඒ අත්දැකීම් දෙන අපේ ආණ්ඩුව වර්තමාන මුදල් ඇමතුමට කියන්න ඕනේ ඒකයි මේ අවුරුද්දේ මුදල් වියදම් කරන එක කාර්තුගත කරලා තියෙනවා. මේ අවුරුද්ද 2022 වසර කාර්තුවෙන් කාර්තුවට මේ කාර්තුව තුළ වැඩ කටයුතු කරා නම් මුදල් ටික ගෙව්වා. ඊගාව කාර්තුවේ පටන් ගන්නකොට වැඩ කටයුතු ගෙවුවා මුදල් ඉවර නම් මුදල් ටික ගෙව්වා. ඒ විදිහට කාර්තු 4කට වෙන් කරලා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට අවස්ථා 4කදී වැඩ විෂයන් ඉවර වෙන්න ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා. මේක මේ මුදල් ඇමතිවරයාගේ අලුත් අත්හදා බැලීමක්. ඉතිහාසයේ අනිකුත් මුදල් ඇමතිවරු ඒ වගේ අතැති බිල්පත් තියාගෙන නියමිත කාලයට ගෙවන්නේ නැතුව තිබිච්ච යුගයක් තිබුණා. නමුත් මේ සැරේ මේ සංවර්ධන වැඩසටහන් වල සාර්ථකභාවය කරා ළඟා වෙන්න ඕන කරන සංකල්පයක් මුදල් ඇමතුමා ඉදිරිපත් කරලා තියෙනවා. කාර්තුවෙන් කාර්තුවට මුදල් ගෙවීම. ඒ නිසා අපි මේ රටේ මේ සංවර්ධනය වෙන්න උරදෙන අපේ ප්‍රජාවට අපි ආරාධනා කරනවා බයක් හැකක් සැකයක් වෙන්න එපා. ඔබ මේ කටයුතු සංවර්ධන වැඩ කටයුතු වලට රජයත් එක්ක එකතු වෙද්දී කාර්තුවෙන් කාර්තුවට කරන වැඩ විශේෂ ඉවර වෙනකොට මුදල් ටික ඔබට ලැබෙන්න සලස්වනවා. ඒ නිසා මේ මා විශාල මුදල් සම්භාරය මේ රුපියල් මිලියන 85000ක මුදල මේ රට තුළ මේ අවුරුද්ද තුළ ආයෝජනය කරනවා. ඒ වැඩ කටයුත්තට මහජනතාව දායක වෙන්න ඔබ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රට ඉතාමත් මිහිල තැනකට ගියේ මේ අභිලාෂය ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් මුදල් ඇමතුම ආණ්ඩු පක්ෂයට බාර දීලා තියෙනවා. අපි ඒ රාජකාරිය මේ මහ පොළොව තුළ ඉටු කරලා විපක්ෂයේ බලාපොරොත්තු වෙන සොරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව අපි එකතු වෙලා මේ රජ රැකගන්න එකතු වෙන්නේ කියලා අපි ආරාධනා කරනවා රට ආදරය කරන ජනතාවට. සුති ඔබතුමන්ට අද දවසේදී විශේෂයෙන්ම කැලණිය දේශපාලනයේ කතාව ස්ටුඩියෝ තුල වඩාත් හරවත් සංවාදයක් ගොඩනගන්නට අපට හැකියාව ලැබුණායි අප විශ්වාස කරනවා. ඒ වඩාත් හරවත් වූ සංවාදය සඳහා එක්වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යතුමන්ට ඒ වගේම සමගි ජන බලවේගයේ නියෝජනය කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාප බණ්ඩාර මන්ත්‍රීතුමන්ට ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මන්ත්‍රීතුමියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වඩාත් හොඳ සංවාදයක් අද දවසේ ගොඩනගා ගන්නට අපට අවස්ථාව ලබා දුන්නාට. එහෙමනම් වරන්දිසි ඔබ සියලුම දෙනාටත් ස්තුතියි. අපි ලබන සතියේත් මුණ ගැසෙමු. එළවෙන සතියේ දේශපාලනයේ සංසිද්ධීන් පිළිබඳ සංවාදාත්මකව විග්‍රහ කර ගන්නට කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය සමග.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.